ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදය ඔබට මතක ඇති සාකච්ඡා කරා තොග පාලනය කියන්නේ මොකක්ද කියන එක. කළමනාකරණය තුල වටිනා තැනක් හිමි වෙනවා කියලා අපි ඉගෙන ගත්තා තොග පාලනයට. නැත්තම් කළමනාකරණයේදී වැඩි බරක් නැඹුරුවක් තියෙන සංකල්පයක් තමයි තොග පාලනය. මොකද තොග පාලනය ප්‍රශස්ත නොවුනොත් එහෙම ඌනතා සහ අතිරික්ත තොග ඇතිවීම මගින් වෙන පාඩු ඒ වගේම දැරීමට සිදුවන අතිරේක පිරිවැය ඉතා ඉහළගයක් ගන්නවා. ඒක ව්‍යාපාරයේ ලාභදායීත්වයේ පිරිහීමට මෙන්ම අනාගත පැවැත්මටද ලොකු හානිකර තත්ත්වයක් උදා කරනවා. ඒ නිසා ප්‍රශස්ත තොග පාලන ක්‍රියාවලියක් අනුගමනය කිරීමේදී එවැනි හානි බැහැර කරගන්න පුළුවන් නිසා කළමනාකරණයේදී තොග පාලනය කියන සංකල්පයට ඉතා ඉහළ අගයක් දීලා තියෙනවා. එහෙනම් අපි තොග පාලනය කියලා කිව්වේ අඩුත් නැති වැඩිත් නැති. නැත්නම් තොග ඌනතා හෝ අතිරික්තතා ඇති තොග ඇති නොවන පරිදි. එහෙනම් ප්‍රශස්ත තොග අවම පිරිවැයක් යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය. ඕනෑම ව්‍යාපාරයක එක්ක මෙහෙයුම් ක්‍රියාවලියක් වෙනවා. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු වෙනවා. එහෙනම් මෙහෙයුම් හෝ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවනු පිණිස ප්‍රශස්ත තොග මට්ටම් වලින් අවම පිරිවැයක් යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය තමයි තොග පාලනය කියලා කිව්වේ. ඊළඟට අපි කිව්වා තොග පාලනයේදී ප්‍රධාන තීරණ කීපයක් ගන්නවා කියලා කිව්වා. මතකනේ? තීරණ දෙකයි. මේ තීරණ දෙක වැරදුනොත් තොග පාලන ක්‍රියාවලිය සහ මුලින්ම මොකද වෙන්නේ? විකෘති වෙනවා. කළමනාකරණයේ බලාපොරොත්තුත් මොකද කරන්නේ? සිද බිද දානවා. මොකද කළමනාකරණයේ අපේක්ෂා කරන්නේ වඩා හොඳ තොග පාලන ක්‍රමයකින් තොග සම්බන්ධ පිරිවැය අඩු කරගෙන ඌනතා හෝ අතිරික්තතා මගින් විය හැකි අලාභානි බැහැර කරන්නයි. එහෙනම් කළමනාකරණයේ බලාපොරොත්තු සුළු විසුළු වෙලා යනවා තොග පාලනය විදුමුත් වුණොත්. ඒ නිසා තොග පාලනයේදී ගත යුතු ප්‍රධානම තීරණ දෙක තමයි භාවිතයත් සමග තොග අඩුවීමේදී නැවත ඇනවුමක් නැත්තම් අලුතෙන් ඇනවුමක් කළ යුතුයි තීරණය කරපු මට්ටම තමයි යැලෙනු මට්ටම කියන්නේ. ඒක නිවැරදිවම තීරණය කරන්න ඕනේ. දැන් 5000ක් වගේ තොග අඩු වෙද්දි ඇනවුමක් කළ යුතු කියලා තීරණය කළා නම් ගොඩක් වෙලාවට ඒක ප්‍රශස්තයි නිවැරදි. ඒ කියන්නේ 5000ක් දක්වා අඩු වෙනවකම අපි 2000ක් දක්වා අඩු වෙනකම් හිටියොත් බෑ. ෆේල්. 5000 දී ඇනවුමක් කරනකොට අපි 2000ක් වෙනකම් ඉඳලා ඇනවුම් කරා මොකද වෙන්නේ? තොග එන්න කාලයක් ගත වෙනවා. පොරොත්තු කාලයක් තියෙනවා. එහෙනම් දින කීපයක් නිෂ්පාදන කටයුතු වහන්න වෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ නියම වෙලාවට අපි ඇනවුම් කරන්න ඕනේ. එහෙනම් භාවිතය සමග තොග අඩුවීමේදී අලුතෙන් ඇනවුමක් කළ යුතු බව තීරණය කරන මට්ටම. අනිත් එක තමයි එහෙම ඇනවුම් කරලා එක වරකදී එක් ඇනවුමකින් කොච්චර බහන්න අපි ඉල්ලනවද කොච්චර ගෙන්න ගන්නවද? ඒක තමයි මොකක්ද ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා කියන්නේ. ඒකෙත් වරදින්න හොඳ නැහැ. අපි අනවශ්‍ය විදිහට වැඩියෙන් තොග ඇනවුම් කරලා මිලදී ගත්තොත් ගබඩා පහසුකම් නැහැ. ගබඩා පහසුකම් පුළුල් කරන්න ඕනේ. තොග යල්පැනීම් ඇති වෙනවා. නැෂ්‍ය වීම ඇති වෙනවා. සොර සතුරන්ගෙන් හානි වෙනවා. තේරෙනවද? එහෙනම් අපි යලි ඇනුම් මට්ටම 5000යි කියන්නකෝ. එහෙනම් 25000ක් ඉතුරුද්ද ගෙනාවොත් ඒතර තොග වැඩි. අතිරික්තතා ඇති වෙනවා. ජල්පැනීම් නැස්වින් අලාභ. එහෙම නොවන්නේ එහෙනම් එකවරකට ඇනුම් කළ යුතු ප්‍රශස්තම ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. එහෙනම් නැවත ඇනුමක් කළ යුතු මට්ටම සහ එක ඇනුමකදී ඇනුම් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීම තමයි ප්‍රධානම තොග තීරණ දෙක වශයෙන් අපි කිව්වේ. පැහැදිලි අපි ඊට අමතරව තොග පාලනයේ ප්‍රධාන ප්‍රයෝජන කිව්වා. ඌනතා සහ අතිරික්තතා මගින් වෙන පාඩු අවම වෙනවා කියලා කිව්වා. නිෂ්පාදන කටයුතු අඛණ්ඩව ගෙනෙන්න පුළුවන් කියලා කිව්වා. මතකයිනේ? ඒ වගේ අපි වාසිත් කතා කරා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ ප්‍රධාන තොග පාලන ශිල්ප ක්‍රම. නැත්නම් ප්‍රධාන තොග පාලන ශිල්පීය ක්‍රම. තේරුණාද? various techniques in stock control. දැන් ලෝකයේ බොහෝ රටවල් තොග පාලනයේ කියන කළමනාකරණ ක්‍රියාවලිය දියත් කරද්දී ඒ සඳහා ප්‍රධාන ශිල්ප ක්‍රම තාක්ෂණ ක්‍රම ප්‍රධාන ශිල්ප ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. ඒයින් එකක් තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය ස්ටොක් ලෙවල් ඩිටර්මිනින් කියන එක. මේකේ තේරුම උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි ඇනවුම් මට්ටම, ආර්ථික ඇනවුම් ප්‍රමාණය ආදී ලෙස විවිධ තොග මට්ටම් නිශ්චය කර
ඒ අනුව තොග රඳවා ගැනීමට උත්සාහ ගැනීම තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය ලෙස හැඳින්වේ. මේ කියන අපි එක එක තොග මට්ටම් තෝරා වෙන් කරගන්නවා. වෙන් කරගෙන අපි නිවැරදි ලෙස තොග පාලනය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒකත් එක ටෙක්නික් එකක්. උපරිම තොගය. දැන් අපි ගබඩාවක අපට ලබා ගත හැකි තොගේ නෙවෙයි. අපට ලැබෙන තොගේ නෙවෙයි. එක්ක ලබා ගත හැකි එක්ක ඔටෝමැටිකලි ලැබෙන තොගේ නෙවෙයි. අපි බලන්න ඕනේ අවම තොග මට්ටම උපරිම තොග මට්ටමටත් මැච් වෙන්න ඕනේ. දැන් අපි හිතමු අවම තොග මට්ටම ඒකක 5000යි කියලා. එහෙනම් අපි ඒකක 4000ක් ඇනුම් කරලා හරියන්නේ නැහැ. 5000ට වැඩි ඇනුම් කරන්න ඕනේ. උපරිම තොග මට්ටම අපි හිතමු ඒකක ලක්ෂයක් කියලා. එහෙනම් ලක්ෂ දෙකක් ඔඩ කරලා වැඩක් නැහැ. ඇයි උපරිම තොගේ ලක්ෂය පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගබඩා ධාරිතාව තියෙන්නේ ලක්ෂයකට විතරයි. අනේ වගේ උපරිම තොග මට්ටම අවම තොග මට්ටම යලි ඇනුම් මට්ටම. යලි ඇනුම් මට්ටමත් අපි හරියටම තීරණය කරනවා. රියෝඩ ලෙවල් එක. තේරෙනවද? ඒ වගේම ආර්ථික ඇනුම් ප්‍රමාණය. ඒ යලි ඇනුම් මට්ටම ආර්ථික ඇනුම් ප්‍රමාණය උපරිම තොග මට්ටම අවම තොග මට්ටම මේ සියල්ලම අපිට ඉතා විශ්වාසනීය ලෙස ගණිතමය සූත්‍රය තුලින් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට කාටවත් මුකුත් කියන්නත් බෑ හානි කරන්නත් බෑ. තේරෙනවද? එහෙනම් ඒ නිශ්චය කර ඒ අනුව තොග රඳවා ගැනීමට උත්සාහ ගැනීම තොග මට්ටම් නිශ්චය කිරීම ක්‍රමය වේ. මොකද තොග මට්ටම් හරියට නිශ්චය කරගත්තම ඉතුරු වැඩ ටික ඔටෝමැටිකලි කරනවා. අපි දන්නවා අවම තොග මට්ටම ඒකක 3000යි. එහෙනම් අපි ඒක නිතරම රඳව ගන්නවා. ඒ අවම 3000 මට්ටම රැඳෙන්නේ නැත්නම් වහාම අපි මොකද කරන්නේ? ඇනුමක් කරලා අලුතෙන් තොග ගන්න ඕනේ. ඒත් එන්නේ නැත්නම් ආරක්ෂණ තොගෙන් හරි මේක කවර් කර ගන්න ඕනේ. අනික උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම කියලා කියන්නේ ගබඩාවක යම් තොග චක්‍රීය කාලයක් තුල රැස් කරන වැඩිම තොග ප්‍රමාණය. වැඩිමනත්ම ප්‍රමාණය. ඒ කියන්නේ වහලේ උසට ගහනවා කියන එක නෙමෙයි කියන්නේ. තොග සම්බන්ධ පිරිවැවම වන පරිදි සහ තොග යල්පැනීම හා නැශ්‍ය වීම ඇති නොවන පරිදි. එකක් නැශ්‍ය වීම හා යල්පැනීම ඇති වෙන්න බෑ. අනිත් එක තොග සම්බන්ධ පිරිවැය අඩුම මට්ටමකදී පවත්වගෙන යන තොග ප්‍රමාණය තමයි උපරිම තොග මට්ටම කියන්නේ. ඒ මට්ටම් අතිශය වැදගත්. ඒව වෙන් කරලා හඳුනගෙන ඒ තොග මට්ටම් අපි හොඳ අවබෝධයකින් ඉඳගෙන අපි තොග ඇනවුම් කරලා ගෙන්වා ගන්න කටයුතු කරනවා. ඒතර මේ තොග මට්ටම් කරේ අපිට ඔළුවේ තියෙනවා නම් අපි දන්නවා උපරිම තොගය මෙච්චරයි. එහෙනම් දැන් අපි ඇනවුම් කිරීම නවත්තන්න ඕනේ. තේරුණාද? අවම තොගය මෙච්චරයි. අපි දැන් එහෙනම් ඇනවුම් කිරීම නවත්තන්න ඕන ආදි වශයෙන් තීරණය කරනවා. ඕක තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියන්නේ. ස්ටොක් ලෙවල් ඩිටර්මිනින් ටෙක්නික්ස් කියන්නේ. තේරුණාද? අපි ඊළඟට බලමු දෙවන ක්‍රමය. දෙවන තොග පාලන ශිල්පීය ක්‍රමය තමයි ABC විශ්ලේෂණ ක්‍රමය. ABC විශ්ලේෂණ ක්‍රමය. ABC ඇනලයිසිස්. මේ කියන්නේ ද්‍රව්‍ය අයිතම විශාල සංඛ්‍යාවක් ඇති ආයතන. ගොඩක් තියෙන ආයතන. බොහෝ විට තොග පාලනය සඳහා ABC විශ්ලේෂණ ක්‍රමය යොදා ගනී. මෙහි විශ්ලේෂණය ද්‍රව්‍ය අයිතමවල වටිනාකම හා අවශ්‍ය ඉඩකඩ මත තමයි සිදු වෙන්නේ. ප්‍රධාන සාධක දෙක. එකක් වටිනාකම, එකක් අවශ්‍ය ඉඩකඩ. තේරුණාද? දැන් විවිධ ද්‍රව්‍ය තියෙනවානේ. මිල අධික ද්‍රව්‍ය තියෙනවා. මිල අඩු ඒවා තියෙනවා. ඒ වගේම විශාල ඉඩකඩක් අවශ්‍ය තොග තියෙනවා. සමහරට විශාල ඉඩකඩක් අවශ්‍යයි. මිල අඩුයි. ඒවට විශාල අවධානයක් යොමු කරන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මිලෙන් අධික භාණ්ඩ ආරක්ෂා කරගන්න තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් මිල අධික භාණ්ඩයක් සොරකම් කළොත් වන පාඩුව දරන්න අමාරුයි මිල අඩු භාණ්ඩයක් සොරකම් කරනවාට වඩා. ඒ නිසා සමබර අවධානයක් යොමු නොකර විසම වූ අවධානයක් යොමු කිරීම තුළින් වැඩිඵල නෙලා ගන්න පුළුවන්කම තියෙන නිසා තමයි ජපන් කළමනාකරණ තාක්ෂණය විසින් හඳුන්වා දීපු හොඳම ශිල්පී ක්‍රමයක් තමයි ABC විශ්ලේෂණය. එතකොට වටිනාකම වැඩි සහ ඉඩකඩ අඩු, වටිනාකම අඩු සහ ඉඩකඩ වැඩි සහ වටිනාකම සහ ඉඩකඩ මධ්‍යස්ථ කියන පදනම් තුන යටතේ තමයි මේක ABC කියලා වර්ග කරන්නේ. තේරුණාද? උදාහරණයක් වශයෙන් මෙතින් වටිනාකමින් වැඩි එහෙත් අයිතම සංඛ්‍යාවෙන් අඩු තොග. වටිනාකමින් වැඩි එහෙත් අයිතම සංඛ්‍යාවෙන් අඩුයි. වටිනාකම වැඩි ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ලොකු ඉඩකඩක් ඕනේ නැහැ එතකොට. තොග ඒ වශයෙන්ද
මධ්‍යස්ථ වටිනාකමක් සහිත මධ්‍යස්ථ අයිතම සංඛ්‍යාවක් තියෙන. ඒ කියන්නේ වටිනාකම අඩුත් නෑ වැඩිත් නෑ. තොග ප්‍රමාණයත් මධ්‍යස්ථයි. ඒවා B. ඒ වගේම අඩු වටිනාකමක් සහිත වැඩි අයිතම සංඛ්‍යාව සහිත තොග C වශයෙන්. වටිනාකම අඩුයි. හැබැයි අයිතම සංඛ්‍යාව වැඩි. ඒ නිසා විශාල ඉඩකඩක් ඕනේ. ඒවා C වශයෙන් වෙන් කර තොග පාලනය කිරීම මෙම ක්‍රමයේදී සිදු වේ. මෙම අදහස පහත වගු ඇසුරෙන් පැහැදිලි කළ හැකියි. මේ විදිහට තමයි බෙදන්නේ. අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය 10%යි. ඒ කියන්නේ අයිතම සංඛ්‍යාව ටිකයි. සහ භාණ්ඩවල ප්‍රමාණය කුඩායි. හරියට කුඩා භාණ්ඩ වුණත් ඉඩකඩ අවශ්‍ය වෙන ටිකක්. අයිතම සංඛ්‍යාව ටිකක් වුණත් ඉඩකඩ අවශ්‍ය වෙන ටිකක්. ඒ දෙකමයි තියෙන්නේ මේකට. තේරුණාද? හැබැයි වටිනාකම වැඩි 70%යි. ඒ වගේම B එකේ මධ්‍යස්ථයි. අවශ්‍ය ඉඩකඩ 30%යි. වටිනාකම 20ක් 25ක් 30ක් අතර වෙන්න පුළුවන්. C අයිතමේදී අවශ්‍ය ඉඩකඩ වැඩි 60ක් ඕනේ. එක්කෝ භාණ්ඩවල ප්‍රමාණය වැඩි ප්‍රමාණාත්මකව විශාලයි. නැත්නම් අයිතම සංඛ්‍යාව වැඩි. අයිතම සංඛ්‍යාව වැඩි වුණාමත් විශාල ඉඩක් ඕනේ. හරිද? හැබැයි වටිනාකම අඩුයි. මිල අඩුයි. එහෙමනම් මේ A අයිතමේ තමයි බරපතල වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඒකේ වටිනාකම වැඩි අපිට පුළුවන් ඒවට වැඩි අවධානයක් යොමු කරන්න. වැඩිපුර තොග ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න. ඒ වගේම C අයිතමේ වටිනාකම අඩුයිනේ. ගිනි ගැනීම සොරහානි වගේ ඒවා වුණත් අපිට දරන්න පුළුවන්. ඒකට පුළුවන් අඩු අවධානයක් යොමු කරන්න. අඩු තොග හැසිරවීමේ ක්‍රම අනුගමනය කරන්න. B වලට මධ්‍යම ප්‍රතිපදාවෙන් වැඩේ කරන්න පුළුවන්. එතකොට සෑම තොග වර්ගයකටම එකම අවධානයක් නැහැ. සෑම තොග වර්ගයකම එකම ක්‍රමයට පාලනය කරන්නේ නැහැ. විෂම වූ අසමාන වූ ක්‍රම මගින් තමයි පාලනය කරන්නේ. ඒකෙන් වඩා සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟ ක්‍රමය තමයි ද්විත්ව භාජන ක්‍රමය. ද්විත්ව භාජන ක්‍රමය. two bin system. විශාල හා කුඩා වශයෙන් භාජන දෙකක එක් වර්ගයක තොග රඳවා පළමුව විශාල භාජනයේ තොග භාවිත කර එය අවසන් වූ පසු නැවත තොග ඇනවුම් කර එම තොග ලැබෙන තෙක් කුඩා භාජනයේ තොග භාවිතා කිරීමෙන් තොග පාලනය කිරීම ද්විත්ව භාජන ක්‍රමය ලෙස හඳුන්වයි. ඇනවුම් කරන ලද තොග ලැබුණු විට මුලින්ම කුඩා භාජනයේ පුරවා තබා පසුව විශාල භාජනයේ පුරවා පාවිච්චි කර ගැනීම මේ විශේෂ ලක්ෂණය වෙනවා. ඒ කියන්නේ මේක වෙන්නේ මෙහෙමයි two bin system ටිකක් සාම්ප්‍රදායික ක්‍රමයක්. නමුත් තවමත් මුළු ලෝකයේම ක්‍රියාත්මක වන ක්‍රමයක්. two bin system කියන්නේ. අපි බලමුකෝ මේ two bin system එක ක්‍රමයට යන විදිය. ඊට පස්සේ දැන් මේ තියෙන බින් දෙකක්. හරිද? two bin. දැන් බින් කියන එකද බින් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් අර සිලින්ඩරාකාර හැඩයක් එන්න එපා. ඩස්ට් බින් දන්න ඕනේ ඒගොල්ලන්ගේ ගෙවල් සහ ඉස්කෝල වල තියෙන බින් එකක් කොහොම ටිකක් සිලින්ඩරාකාර හැඩ උස වෙන්න ඕනේ. දැන් ඩස්ට් නේ මේකේ දාන්නේ. දූවිලි ඇතුළු කඩදාසි වගේ දාන්නේ හුලකට එහෙම යන්න බැරි වෙන්නේ. මේ වගේ බින් දෙකක භාජන අසුරනවා. කුඩා එකයි විශාල එකයි. පැහැදිලිද? දැන් මේක පැරණි ක්‍රමයක් වුණාට ජපන් තාක්ෂණය තමයි ගෙනාවේ. ජපන හපනනේ. එයා සාමාන්‍ය පරදින කරන්නේ නැහනේ. තවමත් ලෝකේ පවතිනවා. මේක කරන්නේ මුලින් මේ භාණ්ඩ ඇනවුම් කරලා ගෙන්නගෙන මුලින්ම මේ දෙක පුරවනවා. තේරෙනවද? මේ දෙකම පුරවනවා භාණ්ඩ වලින්. ඔය වගේ පුරවනවා. හරිද? නැත්තම් මේ වගේ භාණ්ඩ පුරවනවා. විශාල එක හරි කුඩා එක හරි කොහොමද දෙකම පිරෙන්න ඕනේ. පුරවලා පළමුව භාවිතා කරන්නේ මොකද්ද? විශාල බින් එක. ලොකු බින් එක තමයි භාවිතා කරන්න මුලින්ම. භාණ්ඩ පිරෙව්වා මුලින්ම භාවිතට ගන්න විශාල බින් එකේ භාණ්ඩ. මේක පාවිච්චි කරන මුලින්. පාවිච්චි කළ මේක අවසන් වෙනවනේ. අවසන් වූ වහාම මොකද කරන්නේ? මේක තමයි පළවෙනි එක. හරි? මේක තමයි දෙවෙනුව. මේක අවසන් වූ වහාම හැරෙනවා මෙතනට. එහෙනම් කුඩා භාජනයේ භාණ්ඩ පාවිච්චි කරන්නවද නැද්ද? කරන්නේ නැහැ. දැන් සමහර ළමයි විභාග වලට ලිව්වා ඕක. විශාල භාජනයේ භාණ්ඩ පාවිච්චි කළ අවසන් වූ වහාම කරන්නේ මේ පැත්තට හැරුණට කමක් නැහැ. ඇනවුම කරන්න ඉස්සෙල්ලා.
මේක රට තියන්නේ නැත්තම් තේරුණාද? විශාල භාජනීය භාණ්ඩ භාවිතා කරලා අවසන් වූවාම ඇනවුමක් කරනවා. ඇනවුමක් කරලා මොකද කරන්නේ? ඒක ලැබෙනකන්. ඒ ලැබෙනකන් කියන්නේ පොරොත්තු කාලයක් තියෙනවා. ඇනවුමක් අද කළොත් අදම ලැබෙන්නේ නැහැ. දිනක් දෙකක් හතරක් පහක් 10ක් මාසයක්මාරක් යනවා. එහෙනම් ඒ ඇනවුම ලැබෙනකන් අන්න කුඩා බින් එකේ භාණ්ඩ පාවිච්චි කරනවා. එතකොට අපි තුමු දැන් මේකේ පොරොත්තු කාලේ දවස් 7ක් කියන්නකෝ සතියක් කියන්නකෝ සතියක් පාවිච්චි කරන්නේ නැති මට්ටමේ තමයි අපි මේක හදාගන්නේ. බින් එක අපි තෝරගන්න ඔය විදිහටයි. බින් වල එක එක සයිසස් තියෙනවානේ. මේ සයිස් එක මැදිනා මේකට ලොකු සයිස් එකක් ගන්න පුළුවන්. ඒක මේක තව ටිකක් විශාල වෙනවා එතකොට. තේරුණාද? එහෙනම් සතියකට මේ කුඩා බින් එකේ භාණ්ඩ ඇතිනම් එහෙනම් විශාල බින් එකේ භාණ්ඩ පාවිච්චි කරලා අවසන් වූවාම ඊළඟ පියවර ඇනවුමක් කරනවා. ඇනවුම කිරීමෙන් අනතුරුව මේකේ භාණ්ඩ පාවිච්චි කරනවා. ඒතකොට පොරොත්තු කාලේ දින 7යි. දින 7ක් යනකොට නැවත භාණ්ඩ එනවා. ආව මොකද කරන්නේ? දෙකම නැවත පුරවනවා. දෙකම නැවත පුරවනවා. පුරවලා නැවත කරන්නේ පළවෙනි ක්‍රියාවමයි. ආයි විශාල භාජනයේ භාණ්ඩ පාවිච්චිට ගන්නවා. ඉවර වෙනවා. මොකද කරන්නේ ඉවරුවාම? ඉවර වූවාම කුඩා බින් එකට අත තියන්නේ නැහැම ආයිත් ඇනවුමක් කරනවා. ඇනවුමක් කරලා පොරොත්තු කාලය තුල එනකන් කුඩා බින් එකේ භාණ්ඩ පාවිච්චි කරනවා. ඒක අවසන් වුණාන් පස්සේ නැවත පෙර ක්‍රියාවම කරනවා. ඔක තමයි ටූ බින් සිස්ටම් කියන්නේ. දැන් මේක අවශ්‍ය වෙන්නේ මොන වගේ භාණ්ඩ වලටද? ඔක විභාගෙට මෑත කාලේ නම් ඇහුවේ නැහැ. කලින් ඇහුවා ද්විත්ව භාජන ක්‍රමේ වඩා යෝග්‍ය වෙන්නේ කුමන භාණ්ඩ වලටද කියලා. මොන වගේ භාණ්ඩ වලටද? මේක යෝග්‍ය වෙන්නේ මිලෙන් අඩු නිතර පරිහරණය වන සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ භාණ්ඩ වලට. දැන් හිතන්නේ බින් එකක් අපිට මේ අඩි 10ක් විතර පළල අඩි 20ක් උස ටැංකියක් වගේ හදන්න බෑනේ. එතකොට ගන්න අනිවාර්යයෙන් ක්‍රේන් එකක් ඕනේ නැත්නම් බැකෝ යන්ත්‍රයක් ඕනේ නැත්නම් රොබෝටික් තාක්ෂණය ඕනේ. එහෙමනේ වෙන්නේ. ඒ නිසා මේ බින් එක සාමාන්‍ය අඩි 3ක් පරිම 4ක් වගේ උසකින් ඇති. විස්කම්බේ අඩි 2ක් 2කමාරක් වගේ වුණාම ඇති. ඔය විශාල තොග කඩවල තියෙන සහල් දාන බින් දැකලා තියෙනවනේ රවුම්. ඒක සයිස් එක මතකයි අන්නේ වගේ. එතකොට මේකට යොදන්නේ ගොඩක් වෙලාවට මිල අඩු භාණ්ඩ. මිල අඩු. ඒ කියන්නේ පොඩි කිරුම් මිනුම් දෝෂයක් ඇති වුණත් අපිට අලාභයක් වුණත් ඒ අලාභය අපිට විඳ දරා ගන්න පුළුවන් වන ආකාරයේ සරල භාණ්ඩ. සාමාන්‍ය ඇන මුරිච්චි ඇන වලට සයි කරන බෝල්ට් තියෙන්නේ. අන්න ඒ වගේ භාණ්ඩ වල මේක ගොඩක් තාම පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම ලොකු හાર્ඩ්වෙයාර් වල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාර වල මේ ටූ බින් සිස්ටම් එක තාම තියෙනවා. තේරුණාද? ඒගොල්ලොත් ඒ ඇන වගේ දේවල් ෆිල් කරලා ලොකු බින් එකේ උරුණු ගම මොකද කරන්නේ? නැවත ඕඩර් කරනවා. ඇනුමක් කරනවා. එනකම් මේක පාවිච්චි කරනවා. තාමත් තියෙනවා. අනික ඒව නිතර යනවනේ. දැන් ඇන කියන්නකෝ. ඔය අපි කියන්නේ යකඩ ඇන තියෙන්නේ. විවිධ ඉන්දික්‍රීම් වැඩ වලට ගන්නවානේ. තේරුණාද? ඒව නිතර යනවා. එහෙනම් මිලෙන් අඩු නිතර භාවිතාවන ප්‍රමාණින් කුඩා භාණ්ඩ වල තමයි මේක හරියන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේක විභාගයට ඇහුවොත් මොකද මේක මේ විස්තර නැති නිසා. මේක යෝග්‍ය වෙන්නේ යෝග්‍යතාවය මිල අඩු. මිලෙන් අඩු භාණ්ඩ වෙන්න ඕනේ. ඊළඟ එක තමයි ප්‍රමාණයෙන් කුඩා. ප්‍රමාණයෙන් කුඩා වෙන්න ඕන අනිවාර්යයෙන්. ප්‍රමාණයෙන් කුඩා. ඒ වගේම තුන්වෙනි එක තමයි නිතර භාවිතා වන. නිතර භාවිතා වන භාණ්ඩ වලට තමයි මේ ක්‍රමය ගැලපෙන්නේ. ඔක තමයි ටූ බින් සිස්ටම් කියන්නේ. එතකොට දැන් නිතර භාවිතා වෙන්නේ නැතිව තියෙනවනේ. ඒවට මේ ක්‍රමෙ ගැලපෙන්නේ නැහැ. ඒක දැම්මොත් වෙන්නේ මේ බින් පව ආරක්ෂා කරන්න ඕනේ. ඒතර බින් ඊට පස්සේ ආවරණය කරන්න ඕනේ. මේක ඇතුළට සත්තුන්ට යන්න බැරි වෙන ප්‍රශ්න තියෙනවා. දැන් ඇන වගේ දේවල් දැම්ම කියන්නකෝ. මේකට හූනෙක් ගියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මීයක් ගියත් කමක් නැහැ. එයා කන කන්නේ නැහැ. නැන කෑවොත් එයා මැරෙනවා. එහෙමනේ. නමුත් මේක අපි හිතමු ආහාර පාන දැම්ම කියලා. අන්න එතකොට අපිට මේකට ලොකු ආරක්ෂාවක් දාන්න වෙනවා. වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ නිසා නිතරම අඩු පරිශ්‍රමයකින් අඩු අවධානයකින් මේ භාණ්ඩ හසුරවන්න තමයි මේ බින් ක්‍රම යොදාගන්නේ. මිල අඩු ප්‍රමාණයෙන් කුඩා නිතර භාවිතා වන. මිල අඩු කියනකොට සාමාන්‍යයෙන් තත්ත්වයෙන් බාල භාණ්ඩ වල තමයි මේක පාවිච්චි කරන්නේ. මිල අධික කියන්නේ අගනාකම් වැඩි, වටිනාකම් වැඩි භාණ්ඩ වල මේක ගැලපෙන්නේ නැහැ. ඒකට තමයි EOQ ආකෘතිය පාවිච්චි කරන්නේ. අපි කලින් කිව්ව එක EOQ ආකෘතිය. පැහැදිලිනේ? රයිට්. එතකොට හතරවෙනි ක්‍රමය තමයි අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය. අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය. Continuous stock recording system.
අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය. continuous stock recording system. මේ කියන්නේ තොගෙහි ඇතිවන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරන කවර අවස්ථාවක වුවද ගබඩාවේ තිබෙන ශේෂය දැනගත හැකි ආකාරයට තොග වාර්තා කිරීම අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය ලෙස හැඳින්වේ. අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය ලෙස හැඳින්වේ. මේ කියන්නේ තොගෙහි ඇතිවන වෙනස් වීම. මොනවද මේ වෙනස් වීම කියන්නේ? වෙනස් වීම කියන එක අදහස එක්කෝ ලැබීම තොග ලැබීම හෝ එක්කෝ මොනවද නිකුත් කිරීම ඉෂු කිරීම නිකුත් කිරීම. හරිනේ. තොගෙහි ඇතිවන වෙනස් වීම නැත්නම් ලැබීම හෝ නිකුත් කිරීම එලෙසින්ම වාර්තා කරන කවර අවස්ථාවක වුවද ගබඩාවේ තිබෙන ශේෂය දැනගත හැකි ආකාරයට තොග වාර්තා කිරීම අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය ලෙස හැඳින්වේ. එහෙනම් තොග ලද වහාමත් වාර්තා කරනවා. තේරුණාද? තොග නිකුත් කළ වහාමත් වාර්තා කරනවා. ඒ නිසා ඕනම මොහොතක ඒ කියන්නේ ලැබුණු වහාම නැත්නම් නිකුත් කළ වාරයක් පාසා ලද වාරයක් පාසා තොගේ ශේෂය කොච්චර ගබඩාවේ තොග රැඳී තිබෙනවද කියලා ශේෂය හඳුනා ගන්නත් පුළුවන්. තේරුණාද මම කියන එක? දැන් ඉස්සෙල්ලා ටූ බින් සිස්ටම් එකේ තොග නැහැ නේ. ටූ බින් සිස්ටම් එකේ දැන් අන වගේ දෙයක් වුණොත් අපිට ගණන් කරන්න බෑනේ. එහෙනම් ඉතින් මේක ලොකු තරාදියකට දාලා මෙෂර් කරලා බලන්න ඕන, කිරලා බලන්න ඕන. මේකේ පුළුවන් බලන්න. මොකද මේකේ වාර්තා වෙනවා. ලිඛිත ලේඛනයක වාර්තා වෙනවා. ඒ නිසා ලැබෙන අවස්ථාවෙත් වාර්තා වෙනවා. ඒ අවස්ථාව නිසා ශේෂය වෙනස් වෙනවා. දැන් ලැබුණම ඒ ලැබීම එකතු වෙනවනේ. එහෙනම් තොග ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් වැඩුණන් පස්සේ ශේෂය කොච්චරද කියලා බලන්න පුළුවන්. තහවුරු කරන්න පුළුවන්. ඒ වගේම නිකුත් කරාම තොග අඩු වෙනවනේ. හරිද? එහෙනම් නිකුත් කළ වහමත් වාර්තා වෙනවා. එහෙනම් ඒ නිකුත් කළ වහම තොග අඩු නම් පස්සේ දැන් ශේෂය කීයද කියලා ඒ මොහොතෙන් බලන්න පුළුවන්. ඒක තමයි අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය කියලා කියන්නේ. තේරුණාද? ඒතර මේ ක්‍රමයට යොදා ගන්න මොකද්ද? ප්‍රධානම ක්‍රමේ රාක්ක පත්‍රය. මොකද්ද උදාහරණේ? රාක්ක පත්‍රය, බින් කාඩ්. නැත්නම් මේකට සිංහලෙන් භාවිතා වෙනවා බින් පත්‍රය කියලා. පේපර් එකක වැඩිපුර ඉන්නේ රාක්ක පත්‍රය නෙවෙයි බින් පත්‍රය. හරි වචනේ රාක්ක පත්‍රය තමයි. බින් පත්‍රයකොත් හරි. මොකද මේ බින් කාඩ් කියන එක රඳවන්නේ භාණ්ඩ රැස් කර තබන රාක්කවලයි. රාක්කේ එල්ලනවා. ඇණයක් ගහගෙන ඒක එල්ලනවා. තේරෙනවද? නැත්නම් රාක්කේ පොඩි පොකට් එකක් තියෙන පොකට් එකේ දානවා. ඒ නිසා තමයි රාක්ක පත්‍රය කියන්නේ. සමහර විට මේ බින් කාඩ් එක බින් වලටත් පාවිච්චි කරනවා. බින් වලටත් පාවිච්චි කරනවා. සමහර බින් තියෙනවා බින් එකේ දොර ඕපන් කරන්න පුළුවන් ඉස්සරහ. ඉස්සරහ තියෙන ඩෝ එක. දොර ඕපන් කරලා ගන්න ඇන වගේ දේවල් නෙවෙයි එතකොට. නිකන් අපි හිතමු පොඩි ප්ලේට් වගේ ඒවා. ඕගොල්ලන්ගේ තියෙන ඔය හෑන්ඩ් ෆෝන් වලට ගන්න බැටරි අන්නේ බැටරි වගේ දේවල් පැක් කරලා තියෙනවා. ඒක ගන්නවා. ගන්නකොටම තක් ගාලා බින් කාඩ් එකේ වාර්තා කරනවා. නිකුත් කිරීම වශයෙන්. බැලන්ස් එකත් වෙනස් වෙනවා. අලුතෙන් ගත්ත පොදානෝ එක ඇතුළට. ආයි මොකද කරන්නේ? ලැබීම් වශයෙන් දානවා බැලන්ස් එක වැඩි කරනවා. ඒතකොට බින් වලත් භාවිතා වෙන නිසා තමයි බින් කාඩ් කියලා කියන්නේ. නමුත් වඩා වැඩිපුර පාවිච්චි කරන රාක්ක මත නිසා රාක්ක පත්‍රය කියන එක වඩා හොඳයි. මේ ක්‍රමේදී ඒ ද්‍රව්‍ය අයිතමය වෙනුවෙන් වෙන් වූ රාක්ක පත්‍ර භාවිතා කරමින් තොග ලැබීම හා නිකුත් කිරීම ඒ අවස්ථාවේදීම එහි සටහන් කරනු ලැබේ. මේ බින් කාඩ් ක්‍රමෙදි වෙන්නේ අඛණ්ඩ තොග වාර්තා කිරීමට භාවිතා කරන ප්‍රධාන ලේඛනය තමයි මම කරන්නේ. අඛණ්ඩ තොග වාර්තා කිරීමෙදි වෙන්නේ තොග ලැබුණු සහ නිකුත් කළ අවස්ථාවේදීම ඒ ලැබීම මෙන්ම නිකුත් කිරීම වාර්තා කරනවා. එතකොට තොග ඉතුරු ශේෂයත් ඒ වෙලාවෙම අපට විද්‍යාමාන වෙනවා. හරිද? ඒ සඳහා යොදාගෙන ප්‍රධාන ලේඛනය තමයි බින් කාඩ් එක නැත්නම් රාක්ක පත්‍රය. මේකේ ලැබුණ ඒවා සටහන් වෙනවා ලැබීම් වශයෙන් ශේෂය වැඩි වෙනවා. නිකුත් කරාම නිකුත් කිරීම වශයෙන් සඳහන් වෙනවා ශේෂය අඩු වෙනවා. තේරුණාද? මේ තියෙන්නේ සාමාන්‍ය බින් කාඩ් එකක ආකෘතිය. සාමාන්‍ය කියන්නේ 99%ක්ම මේක තමයි රාමුව බින් කාඩ් වල. මේක තමයි රාමුව. තේරුණාද? සාමාන්‍යයෙන් බින් කාඩ් එක නඩත්තු කරන ආයතනයේ නම ලිපිනේ මෙතන උඩ තියෙනවා. ABC Company Limited number 62 Gold Road Mount Lebanon කියලා ඒ ඇඩ්‍රස් එක තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේ භාණ්ඩ වලට අදාළ විස්තර මැටීරියල් භාණ්ඩ වර්ගය. අපි හිතමු ස්පෙයා පාර්ට්ස් කඩයක් කියලා හිතන්නකෝ. ස්පෙයා පාර්ට්ස් කඩේ අපි හිතමු
කාබුරේටර් එක. වාහනේ කාබුරේටර් එක. එන කාබුරේටර් කියලා දානවා. ඒකට සමහරට පාර්ට් නම්බර් එකකුත් තියෙන්න පුළුවන්. විශේෂම ස්පෙයා පාර්ට්ස් වල පාර්ට් නම්බර් තියෙනවනේ. එහෙනම් මෙතනට පාර්ට් නම්බර් කියලා එකකුත් එන්න පුළුවන්. තේරෙනවද? ස්පෙයා පාර්ට් එක හැම එකටම නෑ. ස්පෙයා පාර්ට්ස් වල වගේ වේ පාර්ට් නම්බර් එකකුත් තියෙනවා. ඊට පස්සේ බින් නම්බර් එක. ඒ කියන්නේ මේක බින් එක ගණන් දාන්න බින් නම්බර් එක. හරිද? රාක්කයක අසුරනවා නම් එහෙනම් රැක් නම්බර් එක දානවා. මේ පැත්තේ තියෙන තොග විස්තර. මැක්සිමම් ක්වොන්ටිටි. ඒ කියන්නේ මේ භාණ්ඩයෙන් ගබඩාව තුල කොච්චර උපරිම වශයෙන් රඳව ගන්නවද? අපි තුමු ඒකක 5000ක් කියලා. එහෙනම් 5000ට වඩා තියාගන්නේ. ඒක තව 5000 නෙවෙයි ලක්ෂ 5ක් වුණත් මේක ගබඩාව ඉඩ තියෙනවා. නමුත් මේ වර්ගෙන් උපරිම රැස් කරන්නේ 5000යි. එහෙනම් 5000ට වඩා තොග වැඩිපුර ගන්නෙ නෑ. ගත්තොත් නැෂ්‍ය වීම වෙනවා. යල් පැනීම වෙනවා. සොරහානි වෙනවා. ඒ තොග නඩත්තු කිරීමේ වියදම් ඉහළ යනවා. ඒ නිසා 5000ට වඩා ගන්නෙ නෑ. අනික රීಓඩර් ලෙවල් නැවත ඇනවුම් මට්ටම. භාවිතයත් සමග තොග අඩු වෙද්දී අලුතෙන් ඇනවුමක් කළ යුතුයි කියලා තීරණය කරු මට්ටම මෙතන දාලා තියෙනවා. අපි තුමේ එකක 1500 කියලා 1500. හරිද? අපි හිතමු රීಓඩර් ක්වොන්ටිටි. අපි දාමු මෙතන මැක්සිමම් ක්වොන්ටිටි එක දානවා. අපි හිතමු 10000ක්. මැක්සිමම් ක්වොන්ටිටි එක අපි දානවා 10000ක්. 10000ක් කියලා දානවා. රීಓඩර් ලෙවල් එක අපි හිතමු 2500යි. 2500 දී ඇනවුමක් කරන්න ඕනේ. 2500 දක්වා 10000 තොගේ අඩු වෙනකොට ඇනවුමක් කරලා ඉතුරු ටික පාවිච්චි කරන්න. හරිද? රීಓඩර් ක්වොන්ටිටි. අපි ඒකට දානවා 8000ක්. ඒ කියන්නේ දැන් 10000 උපරිම වෙන්න පුළුවන්. එහෙනම් 8000ක් ගන්නවා. ඒ 8000 ගන්නේ පොරොත්තු කාලෙත් එක්ක පොරොත්තු කාලේ දවස් දෙකක් ගන්න ගානට 8000ම 10000 සෙට් වෙනවා. හරිද? ඊට පස්සේ මිනිමම් ක්වොන්ටිටි. ඒ කියන්නේ ගබඩාවක අවම වශයෙන් ආරක්ෂණ තොගයට හානියක් නොකර එදිනෙදා දෛනික මෙහෙයුම් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යන්නත් පුළුවන් වන පරිදි කිසියම් කාලයක් තුල තොග චක්‍රයක් තුල රඳවා ගන්න අඩුම තොග ප්‍රමාණය තමයි මෙතන දාන්නේ. අපි ඒකට දාමු තොග 1200ක්. ඒ කියන්නේ 1200ක් අනිවාර්යයෙන්ම අඩුම වශයෙන් තියෙනවා. 1200 ට අඩු වුණොත් එහෙම සමහරට ආරක්ෂණ තොගයට හානි වෙන්න පුළුවන්. ආරක්ෂණ තොගේ තියාගන්නේ හදිසිම අවශ්‍යතාවයකටනේ. හදිසිම අවශ්‍යතාවයකට තොග නැත්නම් පාවිච්චි කරන්නනේ. තේරුණාද? ඒතකොට මෙතන දාන්න පුළුවන් තොග අයිටම් මෙටීරියල් එක මොකක්ද කියන එක. අපි හිතුව මෙටීරියල් එක එන්ජින් ඔයිල් කියලා. එහෙනම් එන්ජින් ඔයිල්. එන්ජින් ඔයිල් කියලා ලිව්වා. මේක බින් එකේ දාන්න සමහර රැක් එකක කෑන් රැක් එකක තියෙන අපි හිතමු රැක් නම්බර් අපි හිතමු දාමු අප ඔන්න එහෙම දාන්න පුළුවන්. අප රැක් නම්බර් 2. කියන්නේ රැක් තියෙනවා 15ක් තියෙනවා උඩත් තියෙනවා තට්ටු දෙකක. ඒ උඩ තට්ටු රැක්ස් වල තමයි මේක තැන්පත් කරන්නේ නම්බර් 2 රැක් එකේ. එතකොට තියෙනවා ඩේට් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් විස්තරය රිසීව්ඩ් ලැබීම් ඉෂුව්ඩ් නිකුත් කිරීම බැලන්ස් එක ශේෂය රිමාක්ස් කියන්නේ විශේෂ කරුණු විශේෂයෙන් සඳහන් කරුණු දාන්නේ මේකේ. දැන් මේකෙදි වෙන්නේ දැන් තොග මුලින්ම ලැබුණා කියන්නකො දැන් මේ එන්ජින් ඔයිල් හරිද? මේක තියෙන්නේ ක්වොන්ටිටි වලින් මතක තියාගන්න. ක්වොන්ටිටි වලින් මිල නැහැ වටිනාකම නැහැ. මොකද දෙපාරක් මේක ඇහුවා මේ මෑත කාලේ රාක්ක පත්‍රයක සාමාන්‍යයෙන් ඇතුළත් වන තොරතුරු නම් කරන්න කියලා. කෙටි ප්‍රශ්න වලට කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන සැපයුම් වර්ගයේ වාස්තික ප්‍රශ්න වලට ඇහුවා. ඉතින් ගොඩක් ළමයි ලියලා තිබුණා මේ රැක් නම්බර් උපරිම තොග මට්ටම ඒවා තරම් අත්‍යවශ්‍ය නැහැ. මොකද මේවා වෙනත් ලේඛන වල තියෙනවා. තව මේකටම ළඟින් යන නිකන් මෙයාගේම ට්වින්ස්ලා වගේ කියන්නේ තොගපත ස්ටොක් කාඩ් එක. ස්ටොක් කාඩ් එකේ මේව තියෙනවා. ස්ටොක් කාඩ් එකේ වෙනස මේ රිසීව්ඩ් කියන එක තීරු තුනක් තියෙනවා. මොනවද? ඒකක මිල වටිනාකම. ඉෂුව්ඩ් එකේ තියෙනවා ඒකක මිල වටිනාකම. බැලන්ස් එකේ තියෙනවා ශේෂය ඒකක මිල වටිනාකම. ඔච්චරයි වෙනස. මේ ඔක්කොම විස්තර තියෙනවා. එහෙනම් කාටවත් පොදුයේව නෙවෙයි මේ අහන්නේ. රාක්ක පත්‍රයක මූලික තොරතුරු. මේ පොදුයේ ලියලා හරියන්නේ නැහැ. දුන්නේ නැහැ ලකුණු. ලකුණු දුන්නේ නැහැ. දුන්නේ මොනවාටද? මේටම විශේෂිත ඒවට මොනවද? තුනයි. එකක් තොග ලැබීම් ඒකක වලින් තියෙනවා. තොග නිකුත් කිරීම ඒකක වලින් තියෙනවා. තොග ඉතිරි ශේෂය ඒකක වලින් තියෙනවා. ඒවට තමයි ලකුණු දුන්නේ. තුන් විතරයි ලකුණු දුන්නේ. දැන් අපි හිතමු කිසියම් මාසයක අපි හිතමු ජනවාරි මාසෙ කියලා.
ජනවාරි මාසේ පළවෙනිද තොග ලැබෙනවා කියන්නකෝ. තොග ලැබුණම එහෙනම් අපි දානවා මෙතන 1.22 දිනේ දැම්මා. ඩිස්ක්‍රිප්ෂන් වල සාමාන්‍යයෙන් දාන්නේ අපිට දැන් තොග ලැබෙන්නේ කොහෙන් හරි සැපයුම් කරුවෙක්ගෙන ඉන්වොයිස් එකක් එවනවා. ඒ ඉන්වොයිස් අංකය දැම්මම ඇති. මොකද ඉන්වොයිස් අංකය දැම්මම විගණනයේදී විගණකවරයාට හෝ නැත්නම් ගණකාධිකාරීවරයාට හෝ ඉන්වොයිස් එක චෙක් කරාම බලන්න පුළුවන් කොහෙන්ද ආවේ කියන එක. වැරදිලවත් ඉන්වොයිස් එකක් නැත්නම් ඉන්වොයිස් එකක් නැතුව ආවනම් අපි ඊටාම දන්න හඳුනන තැනකින් සමීප තැනකින් ආවනම් එතන අපේම බ්‍රාන්ච් එකකින් ගෙන්න ගත්තා නම් ඉන්වොයිස් එකක් නැහැනේ. එහෙමනම් දාන්නේ කෙලින්ම ව්‍යාපාරේ නම. ඒ සප්ලයර්ගේ නම දානවා. තේරුණාද? එහෙනම් මෙතන අපි දානවා ඉන්වොයිස් නම්බර්. ඉන්වොයිස් නම්බර්. අපි හිතමු 0.44 කියලා. ලැබීම්නේ අපි තුමු දැම්ම කෑන් 100යි. ඉෂුඩ් නෑ බැලන්ස් එකත් 100යි. බැලන්ස් එකත් 100යි. තේරුණාද? අපි තුමු මේකේ බ්‍රෑන්ඩ් මේකේ මේ විශේෂ බ්‍රෑන්ඩ් එකක් කියලා. බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ. එහෙනම් අපි ඒ බ්‍රෑන්ඩ් එකේ නම සාමාන්‍යයෙන් මෙතන සඳහන් කරන එක හොඳයි. මොකද හේතුව කෑන් 100 තියෙද්දි නැත්නම් වෙන කෙනෙකුට වෙන ඔයිල් කෑන් බාල් ඔයිල් කෑල් 5ක් විතර මේකට දාලා මේක රැක් එකේ තියලා හොඳේ වරන් යන්න පුළුවන්. එහෙමත් බෑ. ඒ නිසා බ්‍රෑන්ඩ් එකක් සාමාන්‍යයෙන් දානවා. එක එක බ්‍රෑන්ඩ් තියෙනවනේ. තේරුණාද? අපි හිතමු මෙහෙම BM BM 2L BM2L කියන බ්‍රෑන්ඩ් එක. සාමාන්‍ය BMW වලට දාන ඔයිල් එකක් BM2L කියන බ්‍රෑන්ඩ් එක තමයි තියෙන්නේ. මේකේ අපි වෙලාවක චෙක් කළොත් මේ 100ම රැක් එකේ තියෙන 100ම මේ බ්‍රෑන්ඩ් එක වෙන්න ඕනේ. ඒ වගේ විශේෂව දානවා. ඊට පස්සේ අපි හිතමු මේකෙන් මේ ආයතනේ අපි හිතමු ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක ප්‍රවාහන අංශය මගින් කෑන් 15ක් ඉල්ලනවා. ඉල්ලන්නේ කොහොමද? ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් අස්සම් කරලා තියෙන්න ඕනේ ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රයකට. ද්‍රව්‍ය මෙටීරියල් රික්විසිෂන් නෝට් එකක්. ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය කියන්නේ මොකද්ද? ඉන්ටර්නල් ඕඩර් එකක් කියලා මතක තියාගන්න. අභ්‍යන්තර ඇණවුමක්. එහෙනම් අපි ඒකෙන් ඉල්ලනවා. එහෙනම් දිනේ දාර අපි තුමු 5 වෙනිද කියලා. 5යි 1.22. එහෙනම් දානවා රික්විසිෂන් නම්බර්. REQUSITION රික්විසිෂන් නම්බර් අපි තුමු L57 කියලා. සංකේතවත් කරන්නේ. ඒක රිසීව් නෙවෙයි නිකුත් කළා ඉෂු. එහෙනම් 15යි. දැන් බැලන්ස් එක කීයද? අන්න 85යි. තේරුණාද? දැන් බැලන්ස් එක 85යි. අන්න අඩු වුණා. එතකොට මෙතෙන්ට රිමාක්ස් දාන්න දෙයක් නැහැ. වෙන විශේෂ දෙයක් නැහැ. මේකමයි ඇහුවේ. එතන අපි ඉරක් ගහනවා. ඔය වගේ උදිගරම කරගෙන යනවා. ඒකයි මේකයි කිව්වේ. එහෙනම් තොග අඛණ්ඩව වාර්තා කරනු ගැන එකයි. දැන් ලැබුණු ගවම වාර්තා කළා. ශේෂයත් බලා ගන්න පුළුවන්. ශේෂය තියෙනවා. නිකුත් කළ වහම මේ නිකුත් කිරීම දැම්ම ශේෂයත් බලා ගන්න පුළුවන්. තේරුණාද? ලැබුණු වහමත් වාර්තා කරනවා, නිකුත් කළ වහමත් වාර්තා කරනවා. ඒ හැම වෙලාවෙම ශේෂය බලා ගන්න පුළුවන්. අපි හිතමු අද හවසට වහල යන ගබඩාව හෙට උදේට අරින්නේ. හෙට උදේ අරනකොට අපිට පේනවා කවදාකවත් නැති එළියක්. ගබඩාව ඇතුලේ අඳුරක් තියෙනවා, එළියක් තියෙනවා. පොඩි වෙනසකුත් තියෙනවා. උඩ බිම් බලනකොට පේන උඩ වහල කඩලා හොරු ඇවිල්ලා. සීට් තියෙන සීට් ගාවල සීලිමක් නැහැ. බහැලා තියෙනවා. අන්න ටක් ගාලා අපි චෙක් කරමු මොනවද? අපිට පේන මේ ඔයිල් කෑන් එකක් වැටලා තියෙනවා. අන්න සැක සංකා ඇති වෙනවා. බින් කාඩ් එක ගන්නවා. බින් කාඩ් එක බලන කොච්චර බැලන්ස් එකද 85ක් තියෙනවා. එහෙනම් ගණන් කරනවා. ගණන් කරාම තියෙන්නේ කීයද? 60යි තියෙන්නේ. 60යි තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? 25කම හොරු අරන් ගිහිල්ලා. අන්න අපි මේ වෙලාවෙම දැනගන්නවා 25කම අඩුයි කියලා. එහෙනම් ඒ මොහොත තීරණය කරනවා මේ වහල සකස් කළ නැවත යටින් අපි හිතමු යකඩ වලින් ෆ්‍රේම් එකක් නැත්නම් සීලිමක් වගේ යකඩ වලින් යකඩ කූරුලින් පළල් කරන්න බැරි වෙන සීලිමක් නැත්නම් තනිකර යකඩ සීලිමක් ගහලා දානවා. එක්කෝ යකඩ ආවරණයක් දානවා. ඒතර හොරුට එන්න බෑ. එහෙනම් ඒ හොරකම නැවත වෙන්න බෑ. අන්න ඒ වගේ දෛනිකව මේ ගබඩාවේ තියෙන තොග සත්‍යාපනය කර බලන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍යාපනය වෙරිෆිකේෂන්. තේරුණාද? බින් කාඩ් එකේ තියෙන බැලන්ස් එක 85ක් දැන් 85 තියෙනවා. සැක සංඛ්‍යා ඇති වෙන හැම වෙලාවක දිනපතා වුණ දිනපතා සතිපතා මාසපතා නැත්නම් අහඹු ලෙස රැන්ඩම්ලි හැම දවසක චෙක් කරන්න පුළුවන්. ඔක තමයි අඛණ්ඩ තොග වාර්තා කිරීම කියන්නේ. මේක හොඳයි. මොකද මේකේ ලිඛිත සරහනක් තියෙනවනේ. භෞතිකව චෙක් කරලා බලන්න පුළුවන්.
මේක තමයි අපේක්ෂිත තොගය. එහෙනම් සත්‍ය තොගය රැකීමේ තියෙනවද කියලා බලන්න පුළුවන්. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟට මෙතන තියෙන අභ්‍යාසයක්. පහත දැක්වෙන තොග විස්තර බින්පතක ඇතුළත් කරන්න. පහත දැක්වෙන තොග විස්තර බින්පතක ඇතුළත් කරන්න. ඔන්න බින් කාඩ් එක තියෙනවා. අර වගේ මාර්තු 15 දින ඉන්වොයිස් සංඛ්‍ය 0.5 යටතේ සමග ඉලෙක්ට්‍රිකල් සමාගමෙන් විදුලි බල්බ 1000ක් ඔරෙන්ජ් බ්‍රෑන්ඩ් එක ගබඩාවට ලැබුණා. මාර්තු 14 දින ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍ර අංක A ඉරක් 7.1 යටතේ අලෙවි අංශයට බල්බ 400 නිකුත් කළා. මාර්තු 20 දින විදුලිය සමාගමෙන් බල්බ 200ක් ඒ කියන්නේ 100 වෝට්ස් බල්බ් ලැබුණා. මාර්තු 27 දින නිකුත් කිරීම ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍ර අංක A ඉරක් 7.2 යටතේ බල්බ 100යි. ඇනෝම් අංක 67 යටතේ සීසා ගම්පා ඉලෙක්ට්‍රිකල් සමාගම වෙත බල්බ 350ක් යවලා තියෙනවා. මේ දෙක වෙනස මොකක්ද? මේ දෙකම නිකුත් කිරීම එකම දවසේ. එකක් ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර අංක දීලා තියෙනවා. ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයකින් ඇනවුම් කරාම යවලා තියෙනවා. ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය කියන්නේ මොකද්ද? ඇනවුමක්. මොන ඇනවුමක්ද? අභ්‍යන්තර ඇනවුමක්. ඒ කියන්නේ මධ්‍යගත ගබඩාවක් තියෙනවා. හරිද? ආයතනයේ අංශ නැත්නම් දෙපාර්තමේන්තු 4ක් තියෙනවා. දෙපාර්තමේන්තු 4ටම භාණ්ඩ රැස් කරන්නේ එක ගබඩාවෙන්. එහෙනම් ඒ ඕනෑම දෙපාර්තමේන්තුවකට භාණ්ඩ අවශ්‍ය වුණාම ඒ දෙපාර්තමේන්තුවේ එම අංශේ ප්‍රධානි අස්සම් කරලා දිනේ දාලා අවශ්‍ය භාණ්ඩ නම් කරලා ප්‍රමාණය දාලා ඒ භාණ්ඩ එවන්න කියලා ඉල්ලා සිටින වෙනම ආකෘතියක් පුරවන්න ඕනේ. ඒක තමයි ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය. ඒක තමයි ඇනවුම. මේ කියන්නේ ඇනවුම් අංකයක් මේ තියෙන. ඇනවුමක් කියලා තියෙන. එහෙනම් කොහෙද? බාහිරින්. බාහිර ආයතනයකින් භාණ්ඩ ඉල්ලුම් කරනවා නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ ඇනවුමක්. අභ්‍යන්තර ශාඛාවකින් හෝ අභ්‍යන්තර අංශයකින් එනවා නම් ඉල්ලන්නේ ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය. ඒකයි මේ දෙකේ වෙනස. ඒතර මේක අපි අඳින්න ඕනේ බින් කාඩ් එකක. අපි බලමු බින් කාඩ් එක ඉස්සෙල්ලා ඇඳගමු බලන්නේ. ඊළඟට දැන් මේකනේ දල වශයෙන් ආකෘතිය. අපි මේකේ මෙතන ආයතන නම දානවා. ආයතන නමක් මේක දීලා නෑ නේද? ඔව්. ආයතන නමක් දීලා නෑ. හරිනේ. නම තිබ්බනම් මෙතන අපි නම දානවා. නම දානවා. අපි නිකන් උනන් දාමු. ABC සමාගම කියලා. ABC සමාගම කියලා දැම්මා. පස්සේ මෙතන දානවා වර්ගය, තොග වර්ගය. වර්ගය. ඊට පස්සේ මෙතන දානවා රාක්කාංකය. හරිනේ. ඊට පස්සේ මෙතන දානවා උපරිම තොගය. උපරිම තොග. ඒක ඉතින් ෆිල් කරන්න තියෙන්නේ. මෙතන අවම තොගය. මෙතන දානවා යලි ඇනවුම් මට්ටම. මෙතන දානවා යලි ඇනවුම් ප්‍රමාණය. ඒක මේක දීලා නැහැ දුන්නොත් අපි විස්තර දානවා. මොකද ඒක දානක හේතුව දැන් ගබඩා පාලකවරයා වෙනස් වෙනවානේ. දැන් දිනපතා හැමදාම අපි තුමු රැත් වැඩ කරන ව්‍යාපාරයක් නම් උදේ දවල් පැය 24ම එක්කෙනා වැඩ කරන්නේ නැහනේ. එහෙනම් වැඩමුරු බෙදෙනවා. එහෙනම් උදේ වැඩමුරු එක්කෙනෙක් ඉන්නවා, හවස වැඩමුරු තව කෙනෙක් ඉන්නවා. ඒ දෙන්න මාරුනොත් ඒ දෙන්නටම
මේ තොරතුරු අවශ්‍යයි. මොකද යලියනුම් මට්ටමට ළඟා වෙච්ච ගමන් මේක පරීක්ෂා කරලා ඉන්න ගබඩා පාලකවරයා ගැනුම් වංශයට දැනුම් දෙන්න ඕනේ. මෙන්න මේ භාණ්ඩ ඇනුම් කරන්න කියලා. එහෙම තමයි ඇනුම් කරන්නේ. ගබඩාවෙන් ඇනුම් කරන්නේ නැහැ නේ. තේරුණාද? ඒ වගේම මොකක්ද අපි තුම ගැනුම් වංශය සමාජයට අහන්න පුළුවන් කොච්චරක් ඕනද කියලා. එහෙනම් යලියනුම් ප්‍රමාණය දැනුම් දෙන්න මෙන්න මේ ප්‍රමාණය අපිට ගෙනත් දෙන්න කියලා. එතකොට මෙතන තියෙනවා විස්තරය මෙතන ලැබීම් මෙතන නිකුත් කිරීම මෙතන ශේෂය මෙතන රිමාක්ස් ඒ කියන්නේ විශේෂිත තොරතුරු විශේෂ කරුණු රිමාක්ස් කියන්නේ සිංහලෙන් විශේෂ කරුණු තව එකක් මෙතන එන්න ඕනේ ඒ තමයි දිනය. හරිද? ඒතර දැන් මේක අපිට දින මාක් කරන්න ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට මුලින්ම කිව්වේ මාර්තු 15 ඉන්වොයිස් සංඛ 0.60 යටතේ සමගි ඉලෙක්ට්‍රිකල් සමාගම. ඒතර මේ නම් ලියන්න ඕනේ ලේසි. ඉන්වොයිස් සංඛ්‍ය දැම්මම ඇති. බල්බ 1000ක් ලැබුණා. ඔක්කොම බල්බනේ ඔව්. බල්බ 1000ක් ලැබුණා. බ්‍රෑන්ඩ් එක ඔරෙන්ජ්. හරිද? 1.15 මාර්තු 15. එහෙනම් අපි දිනේ දැම්මා. ඔව් මේක වර්ගය දාන්න පුළුවන් බල්බ කියලා. බල්බ. රාක් අංකේ දීලා නැහැ නේ ඒක දානවා අපි දානවා. එහෙනම් දිනේ 3.15. දැම්මා. ඉන්වොයිස් අංක 0.5 6 ලැබීම් තිබුණ බල්බ 1000ක් නිකුත් කිරීම නැහැ ශේෂයත් එනම් 1000යි රිමාක්ස් කොලම් එකේ විශේෂ කරුණු වල දාන දෙයක් තියෙනවා මොකද බ්‍රෑන්ඩ් නේම් එක දීලා තියෙනවා මොකද අපි ඉල්ලුවේ ඒක නේ ලැබිලා තියෙන්නේ ඒක කියලා අපි තහවුරු කරනවා මොනවද ඔරෙන්ජ් වර්ගයනේ ඔරෙන්ජ් වර්ගය ඔරෙන්ජ් සන්නම බ්‍රෑන්ඩ් එක එකයි ඊළඟට මාර්තු 17 ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් එවලා තියෙනවා. කියන්නේ ආයතනයේම වෙනත් අංශයකින් වෙනත් දෙපාර්තමේන්තුවකින් තමයි ඉල්ලලා තියෙන්නේ. ඒ 700ක යටතේ බල්බ 400ක් කිලෝ නිකුත් කළා. ඒ 700ක මාර්තු 17. ඒ 700ක. එහෙනම් 3.17 දිනේ දැම්මා. අධ්‍යාචන අංක අධ්‍යාචන අංක ඒ 700ක 400යි ඒ 700ක 400යි අධ්‍යාචන අංක ඒ 701 400ක් නිකුත් කරලා තියෙනවා ලැබීමට දාන්නේ නැහැ 400 නිකුත් කිරීමට දැම්මා 400ක් නිකුත් කරාම කීයක් ඉතුරු දෙනවද 1000ක් තිබුණා 400ක් නිකුත් කරා 600යි රිමාක්ස් වලට දාන්න විශේෂ දෙයක් නැහැ. පැහැදිලිනේ? ඊළඟට මාර්තු 20 දින විදුලිය සමාගමෙන් බල්බ 200ක් ලැබුණා 100 බොට්ස්. අන්න ඒක විශේෂ සඳහන් කරන්න ඕනේ. මොකද අපි ඉල්ලලා ඇත්තේ ඔක්කොම ටික 100 බොට්ස් වර්ගයේ. එහෙනම් ඒක රිමාක්ස් වලට දාන්න ඕනේ. මාර්තු 20 විදුලිය සමාගම ඒක ඉන්වොයිස් එකක් නැති නිසා කෙලින්ම සමාගමේ නම ලියනවා. මාර්තු 20 විදුලිය සමාගමෙන් එමනම් 3.20 විදුලිය සමාගම ලැබීම්නේ ලැබීම් 200යි නේ 200යි
ලැබීමට 200ක් දානවා. දැන් මම එහෙනම් දැන් ඉස්සෙල්ලා 600ක් තිබුණා දැන් තව 200ක් එකතු වුණාම බැලන්ස් එක ශේෂය කීයක් තියෙනවද? 800ක් තියෙනවා. ඒක රිමාර්ක්ස් දාන්න මොකද්ද? 100 බොට්ස් ඔක්කොම දීලා තියෙන්නේ. එහෙනම් 100 බොට්ස්. ඊළඟට මාර්තු 27 නිකුත් කිරීම දෙකක් තියෙනවා. එකක් ද්‍රව්‍යාධ්‍යාචන පත්‍රාංක A702 යටතේ බල්බ් 100ක් අපේම අංශයකට යවලා තියෙනවා. හරිනේ? ඒක ඉන්ටර්නල්. 3.27 අධ්‍යාචන අංක A702 බල්බ 100යි. නිකුත් කිරීම 100ක් නම් 800 100 ගියම් දැන් බැලන්ස් එක කීයක් තියෙනවද? 700ක් තියෙනවා. විශේෂ කරුණක් වශයෙන් දාන්න දෙයක් ඒකේ නැහැ. ඊට පස්සේ ඇනෝම් අංක 67 යටතේ සීමා සහිත ගම්පහ ඉලෙක්ට්‍රිකල් සමාගම වෙත බල්බ 350ක් යවලා තියෙනවා. තේරුණාද? මොකද ඒගොල්ලෝ ඇනෝමක් කරා අපි යවුවා. එහෙනම් නම ලියන්න ඕනේ ඇනෝම් අංකේ තියෙනවා. 67 350යි. එදාම දිනේ 3.27 ඇනෝම් අංක 67යි 67 යවලා තියෙනවා 350ක්. එහෙනම් 700න් 350ක් ගියාම කීයද? බැලන්ස් එක 350යි. රිමාර්ක්ස් නැහැ. ඔය වගේ ඔක දිගටම ඉතින් කන්ටිනියු කරනවා. ඉවරයක් නැහැ. මේක දැකද? තොග ලැබුණු වහම වාර්තා කරා, නිකුත් කළ වහම වාර්තා කළා, රාක්කේ එල්ලනවා නම් එල්ලුවා. නැත්තම් අපි දුම් පොකට් එක ගන්න පොකට් එක තැන්පත් කළා. කොර බහඬ තබා ඇති සමීපේ බහඬ සමීපේ තමයි මේක තියෙන්නේ. ගබඩාවේ නේ ගබඩාවේ තියෙන තොගපත. බින් පත්‍රේ නැත්නම් රාක්ක පත්‍රේ තියෙන්නේ බහඬ ඇති ස්ථානයේමයි. ඕක තමයි ක්‍රියාපිළිවෙල. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු පස්වෙනි ක්‍රමය. පරිගණක වැඩසටහන් ක්‍රමය. තොගපාලන ශිල්ප ක්‍රමවල ඊළඟ ක්‍රමය තමයි පරිගණක වැඩසටහන් ක්‍රමය. කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් සිස්ටම්. තොග පාලනය සඳහා නිපදවා ඇති පරිගණක මෘදුකාංග භාවිතා කිරීම පරිගණක වැඩසටහන් මගින් තොග පාලනය කිරීම වේ. මේ සඳහා තීරුකේත ක්‍රමය බාකෝඩ් උපයෝගී කර ගනී. තොග පාලනය සඳහා නිපදවා ඇති පරිගණක මෘදුකාංග භාවිතා කිරීම පරිගණක වැඩසටහන් මගින් තොග පාලනය කිරීම කියලා කියනවා. මේ කියන්නේ තොග පාලනයේට කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් නැත්නම් පරිගණක මෘදුකාංග නැත්නම් පරිගණක වැඩසටහන් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් පැතුරුම්පත් මෘදුකාංගේ ස්ප්‍රෙඩ්ෂීට් පැකේජ් කියන එක. පැතුරුම්පත් මෘදුකාංගය තමයි මේකට ගොඩක් පාවිච්චි කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ විසුරුණු දත් ඒක රාශි කිරීමන මේක කරන්නේ. එවනම් මේ පැතුරුම්පත් මෘදුකාංග වැනි මෘදුකාංග භාවිතා කරලා පරිගණක ආධාරයෙන් තොග වාර්තා කිරීම කරලා තොග හැසිරීම කරනවා. ඒක තවත් හොඳයි. ඒ කියන්නේ මිනිස් ශ්‍රමයෙන් මැනුවල් සිස්ටම් එකට නැත්නම් හස්ත කිරීමේදී සමහරට ඉලක්කම් එහෙම වෙන්න පුළුවන්. 7 කියලා අපි 2 ලියන්නත් පුළුවන්. එහෙම නෙවෙන්නේ. තේරුණාද? 10 කියලා 100 ලියන්නත් පුළුවන්. මේකෙදි එහෙම වෙන්නේ නැහැ. අනිත් එක හස්ත ක්‍රමයට කරද්දී තොග වංචා වලට තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. මේකෙදී ඉඩ ප්‍රස්තාවත් අඩුයි. අනිත් එක හරි තොග හැසිරීම ඉක්මන්. ගබඩාවේ තියෙන තොග ශේෂය කොච්චරද කියලා දැනගන්න පුළුවන්. දැන් සාමාන්‍ය මැනුවල් ක්‍රමයේදී අපි තොග පත්‍රවලයි රාක්ක පත්‍රවලයි වාර්තා කරනවා. බලන්න ඕන නම් ගබඩාවට ගිහිල්ලා භාණ්ඩ ගොඩ දිහා බලලා නැත්තම් ගණන් කරලා බලන්න එපා. දැන් ඔය සමහර අපි වෙළෙන්සැල් වලට ගියාම ලොකු සුපර් මාකට් ග්‍රොසරිස් වලට ගියාම අපි හොයන භාණ්ඩේ නැහැ. හරිද? දැන්ට අවුරුදු ගණනාවකට පෙර අපි ඉල්ලුවම කියන අනේ පොඩ්ඩක් බලන්නකෝ ආයෙත් පොඩ්ඩක් ඉන්න සර් කියනවා. මැඩම් ඉන්න කිව්වා. සේවකයෙක් කරනවා ඇතුළට. මොකද ස්ටෝර්ස් වලට යන්නේ. ස්ටෝර්ස් වල ගිහලා චෙක් කරලා විනාඩි 10ක් 15ක් ගිහලා එවල කියනවා නැහැ කියලා. ඉතින් විනාඩි 10 15 අපරාධනේ.
නමුත් ඔය සුපර් මාකට් එකේ මද තත්ත්ව වෙනස්නේ. තේරුණාද? චුට්ටක් අපිට ස්ටෝර්ස් වල බලන්න කිව්වම මොකද කරන්නේ? එන ඔහම ඉන්න කියලා කොහෙවත් දුවන්නේ නැහැ. මොකද කරන්නේ? කම්පියුටර් චෙක් කරනවා. ඇයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. එතනම එයාට පුළුවන් කෙලිම කම්පියුටර් මොනිටරින් බලන්න කෙලිම කෝඩ් එකක් ගැහුවා. මේකේ කොච්චර ස්ටොක් එකක් තියෙනවද? ගිහිල්ලා. ඇයි හේතුව? කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කරගන්න. අපි මැනුවල් කරද්දී බින් කාඩ් එක තොගපතේ පෑනෙන් ලියලා වාර්තා කරන එකම පරිගණකයේ මගින් වාර්තා කරලා තියෙනවා. එහෙනම් ලැබුණම එක එකතු වුණා නිකුත් කරා මේක අඩු කළා. එහෙනම් බැලන්ස් එක තියෙනවා. හරිද? ඔක්කොම ටික නිකුත් කරාන් පස්සේ බැලන්ස් එක බිඳුවයි. ටක් ගාලා බලාගෙන පුළුවන්. හරි ඉක්මන් ක්වික්. ඒකයි මේ කියන්නේ. එනම් තොග පාලනය සඳහා නිපදවා ඇති පරිගණක මෘදුකාංග භාවිතා කිරීම. පරිගණක වැඩසටහන් මගින් තොග පාලනය කිරීම වේ. මේ සඳහා තීරුකේත ක්‍රමය බාකෝඩ් එක ඕනේ. මතකයිනේ බාකෝඩ් කියන එක තීරුකේත. ඒක කාන්දම් තීන්ත. චුම්බක තීන්ත වලින් අක්ෂර රූපික කොටසක්. ඒකේ තමයි ඔක්කොම විස්තර තියෙන්නේ. තේරුණාද? නිෂ්පාදකයක නම, තොග වර්ගය, එක්ස්පයරි ඩේට්, මැක්සිමම් රීටේල් ප්‍රයිස් ඔක්කොම එක තියෙනවා. එතකොට අපි තොග වර්ග 80ක් ගත්ත කියන්නකො. එතකොට තොග වර්ගයේ සංකේතය හරි අංකය හරි නම හරි ෆීඩ් කරා ප්‍රෝග්‍රෑම් එකට බාකෝඩ් එකට ලං කරගමු. මොකද ඉතින් බාකෝඩ් එකෙන් මේක කවුන්ට් වෙනවා 80යි කියලා. එහෙනම් අන්න 80 ලැබීමට පිළිම වෙනවා. අපි කරන්න ඕනේ නැහැ. අපේ කම්පියුටරේ හසුරවන්න විතරයි තියෙන්නේ. කීබෝඩ් එකයි මවුස් එකයි. තේරුණාද? කෙලින්ම එයා 80ක් කියලා ගන්නව ලැබීම් තීරුවට. 10ක් නිකුත් කළා කියන්නකො. ඒ විස්තර බාකෝඩ් එකට දෙනවා. හරිද? බාකෝඩ් එකෙන් දුන්නාන් පස්සේ එයා ටක් ගාලා නිකුත් කිරීම තීරුවේ 10 දාලා බැලන්ස් එක අඩු කරගන්න. අපි බින් කාඩ් එකෙන් කරු මැනුවල් ක්‍රමයේම පරිගණකයෙන් ඊට වඩා නිවැරදිව ඒ වගේ ක්වික්ලි ඉක්මනින් කරනවා. තේරුණාද? ඒතර පැතුරුම්පත් පැකේජ් තමයි මේ පරිගණක මෘදුකාංග වල පාවිච්චි කරන්නේ. පැතුරුම්පත් පැකේජ් මතක තියෙන එක. අපි ඉස්සරහට තොරතුරු පද්ධතිය මේක අපි කතා කරනවා. පැතුරුම්පත් පැකේජ්. පැතුරුම්පත් පැකේජ්. පැතුරුම්පත් පැකේජ් නැත්තම් මෘදුකාංග. ඊළඟට පරිගණක වැඩසටහන් මගින් තොග පාලනයේ වාසි තියෙනවනේ. මැනුවල් සිස්ටම් එකකට වඩා හස්ත ක්‍රමයට වඩා. එකක් තමයි තොග පාලන කටයුතු කාර්යක්ෂම වෙනවා. තොග පාලන කටයුතු කාර්යක්ෂම වෙන. කියන්නේ කාර්යක්ෂම කියන්නේ මොකද? නිවැරදි වෙනවා. කාර්යක්ෂමතාවය කියන්නේ නිවැරදිව කිරීමනේ. නිවැරදි දේ නම් සඵලදායීතාවය, නිවැරදිව කිරීම නම් කාර්යක්ෂමතාව. මතකයිනේ. එහෙනම් තොග පාලන කටයුතු නිවැරදි වෙනවා. මිනිස්ත්‍රමයෙන් කරද්දී අත්වැරදීම් වෙනවා. හිතාමතාම වරද්දන්න පුළුවන්. මේක එහෙම වරදින්න බෑ. අනිවාර්යයෙන්ම නිවැරදි දේ වෙනවා. බාකෝඩ් එකෙන් දුන්නු නම් තොග විස්තර අනිවාර්යෙන් බාකෝඩ් එකට බොරු කරන්න බෑ. කම්පියුටරේ පැතුරුම්පත් පැකේජයේ ගන්න නියම ලැබිච්ච ප්‍රමාණය. පැතුරුම්පත් පැකේජයේ තේරුම් ගන්න නිකුත් කළ ප්‍රමාණය. වෙනස් කරන්න බෑ. දෙවෙනි එක තමයි තොග පාලන ක්‍රියාවලියේ නිර්වද්‍යතාවය ඉහළ මට්ටමක පවතිනවා. අනිවාර්යයෙන්ම තොග පාලන ඉක්මන් වෙනවා, කාර්යක්ෂම වෙනවා, ඒ වගේම වඩාත් නිවැරදි වෙනවා. තේරුණාද? මිනිස්ත්‍රමයෙන් කරද්දී ඕනතරම් වැරදීම් වෙනවා. මේක වැරදි අඩු වෙනවා. ඊළඟ එක තමයි තොග ලැබීම හා නිකුත් කිරීම යාවත් කාලීනව පවත්වාගෙන හැකි වීම. ඒ කියන්නේ තොග ලැබෙන හැම වාරයකදීම මේ තොග විස්තර අප්ඩේට් වෙනවා. යාවත් කාල වෙනවා. හරිනේ. ලැබුණු වහම ලැබීම් කොලම් එකට යනවා, බැලන්ස් එක වැඩි වෙනවා. නිකුත් කළ වහම නිකුත් කිරීම කොලම් එකේ සටහන් වෙනවා, බැලන්ස් එකෙන් අඩු වෙනවා. යාවත් කාලීනයි. තේරෙනවද? එහෙනම් ඕනම මොහොතක බැලුවොත් අවසන් ශේෂය චෙක් කරන්න පුළුවන්. ඒ තොගේ භෞතිකව ගණන් කරාම තියෙන්නත් ඕනේ. පැහැදිලිද? ඊළඟට ෂණිකව තොග පිළිබඳ වාර්තා ලබාගත හැකියි. ෂණිකව තොග පිළිබඳ වාර්තා ලබා ගන්න පුළුවන්. ඒ කම්පියුටර් තියෙනවනේ. ඕන වෙලාවක අපිට ඕන නම් මොකද්ද print out එකක් ගන්නත් පුළුවන්. කම්පියුටරේ මොනිටරේ මගින් දර්ශන තිරේ මගින් බලා ගන්න පුළුවන් තොග විස්තර. අනිත් එක තමයි තොග වංචාත් පුළුවන් තරම් අවම කරගන්න පුළුවන්. ලේසි නෑ. වංචා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. නමුත් වංචා කිරීම ලේසි නෑ. තේරෙනවද? අනිවාර්යයෙන්ම අවම කරගන්න වෙනවා. මොකද අඩු ගානේ කම්පියුටරේ ඔන් කරගන්න පාස්වර්ඩ් එක හරි දැනගෙන ඉන්න ඉපේ. එහෙනම් මම නම් කම්පියුටරේ බාරව ඉන්නේ. මට තමයි වංචා කරන්න පුළුවන්. පිටස්තරයට කොහෙත්ම බෑ. ඔය වගේ වාසි කීපයක්ම තියෙනවා මේ තොග පාලන ශිල්පීය ක්‍රමය තුල. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු ජිට් ක්‍රමය. අවසන් ක්‍රමය ජිට් ක්‍රමය. ජිට් ක්‍රමය කියන්නේ මේක ජපානයෙන් ආපු ක්‍රමයක්. ගොඩක් ජපන් කළමනාකරණ තාක්ෂණය තමයි දැන් අද ලෝකේ නව සංකල්ප ගොඩක් මෑත කාලේ ගෙනාවේ. just in time system කියන එක. just in time කියන එකෙන් තමයි ජිට් අරන් තියෙන්නේ. just in time කියන එකෙන් තමයි ජිට් අරන් තියෙන්නේ. just වලින් J, in වලින් I,
ටයිම් වලින් T එහෙම තමයි ජිට් ඇදලා තියෙන්නේ. දැන් මේක සාමාන්‍ය සිංහලෙන් ලියද්දිත් කියන්නේ ජිට් කියලා. තේරුණාද? ජිට් වරහන් ඇතුළු නම් JIT මේ දිගනම එන්නෙම නැති තරම. පේපර් එකේ නිතරම අහන ප්‍රශ්නයක් මේක මතක තියාගන්න. මේක තැන් දෙකකදී අහනවා. හරිද? එකක් තමයි ලොජිස්ටික් වලදී. ඒ කියන්නේ ලොජිස්ටික් භාණ්ඩ ප්‍රවාහන සැපයුම් සේවා. ඒ සැපයුම් සේවාවලදී අහනවා. ලොජිස්ටික් වලදී අහනවා. එකක් තමයි ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් නැත්නම් ඔපරේෂන්ස් මැනේජ්මන්ට් කියන මේ පාඩම් එකකට අහනවා. නිතරම අහනවා මේක. ගොඩක් වෙලාට මේකෙන් MCQ ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් එක්ක සප්ලයි ටයිප් එක සැපීම් වර්ගයේ හිස්තැන් පුරවන ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන කෙරි ප්‍රශ්නයකට මේක ගොඩක් වෙලාට එනවා. ව්‍යුහගත අභ්‍යාස වලටත් එනවා. එන්නේ නැහැ කියන්න බෑ. හැමතැනටම මාරු වෙනවා. එහෙමත්ම අවුරුද්දක තමයි මේකෙන් ප්‍රශ්නයක් අහන්නේ නැත්තේ. ඒ නිසා බොහෝ විට ඔබට පවා විභාගෙදී ලියන්න වෙන ප්‍රශ්නෙට උත්තර මේකෙන් අද ලබා ගන්න පුළුවන්. ජිට් ක්‍රමය just in time. මේ කියන්නේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීමේ හා නිමවීම එසැනින්ම වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රමයයි. තේරුණාද? නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය කල්ැතුව ගෙන්නගෙන ගබඩා කරලා තියන්නේ නැහැ. අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීමේ හා නිමවීම. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කරන් පස්සේ නිමවීම එසැනින්ම වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රමය. ඔය දෙකම තමයි ජිට් කියන්නේ. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්නේ අද දින උදේ 9ට නම් අවශ්‍ය යෙදවුම් ටික උදේ 9 වෙද්දී ගෙන්න ගන්නවා. කලින් ගෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ සැපෙවුම් කරුවොත් එක්ක අපි සැපෙවුම් දාමයක් හදාගෙන තියෙන්නේ. සැපෙවුම් කරුවොත් එක්ක අපි ගිවිසුම අස්සම් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අපි නිවේදනය කරලා තියෙනවා අපි ඉල්ලුවාම දෙන්න කියලා. ඉතින් අපි දැනුම් දෙනවා. අපි ඇනෝම් කරනවා. මෙන්න මේ භාණ්ඩතෝගේ මෙන්න මේ දිනට එවන්න. මේ දිනේ මේ වෙලාවට එවන්න. ඒගොල්ලෝ ටක් ගාලා එවනවා. අපිට ආයි රිමයින්ඩ් කරන දෙයක් නැහැ. මතක් කරන දෙයක් නැහැ. ඉතින් රිමයින්ඩ් කළාට වරදක් නැහැ. දුරකථන උතුමක් හරි නැත්නම් ටෙක්ස්ට් කරලා හරි නැත්නම් ඊමේල් කරලා හරි. නමුත් ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේවර. මොකද ඒගොල්ලෝ සිස්ටම් එකට දාලා තියෙන්නේ. සැපයුම් කරුවා කම්පියුටර් සිස්ටම් එකට දාලා තියෙන්නේ. කම්පියුටරෙන් පෙන්නනවා මෙන්න මේ භාණ්ඩ මෙච්චර ප්‍රමාණයක් අද අසවල් සමාගමට උදේ 9ට පෙර යවන්න ඕන. සිස්ටම් එක පෙන්වන්න කරනවා. එහෙනම් ඒ සිස්ටම් එක අනුව ඒගොල්ලෝ ටක් ගාලා ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එකට ලව්ව ඒ භාණ්ඩ අපිට වෙනස ලස්සනවා. එහෙනම් කෙලින්ම ඒක යන්නේ කොහෙටද? අපේ ගබඩාවට නෙවෙයි කෙලින්ම නිෂ්පාදන අංශයට යනවා. නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වන නැත්නම් අපි කියන්නේ ප්‍රොඩක්ෂන් ලයින් එක. ප්‍රොඩක්ෂන් ලයින් එකටම කෙලින්ම යන්නේ. නිෂ්පාදන අංශෙම යනවා. භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියන්නකෝ. ඒ නිමි භාණ්ඩය පවා අපි ගබඩාවේ රඳව ගන්නෑ. නිමි භාණ්ඩේ කෙලින්ම මොකද කරන්නේ? ලොරි නම් ලොරියට පටවනවා. වෑන් එකක් නම් වෑන් එකට පටවනවා. ඒක කෙලින්ම ගැනුම් කරන්න තේවනවා. ඔක තමයි ජිට් ක්‍රමය කියන්නේ. just in time. තේරෙනවද? නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිෂ්පාදන ක්‍රියාවලට එකතු කිරීම හා කියන්නේ ගෙන්නගෙන කෙලින්ම නිෂ්පාදන ක්‍රියාවට ඇඳා ගන්නවා. නිමවුම එසැනින්ම වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය. නැත්නම් ගෙන යාමේ ක්‍රියාවලිය. අමුද්‍රව්‍ය හා නිමිද්‍රව්‍ය තොග ශූන්‍ය ලෙස පවත්වා ගනිමින් ගබඩා පිරිවැය අවම කර ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමයක් ලෙසද මෙම ක්‍රමය හැඳින්විය හැකියි. එවනම් මේකෙදි ගබඩා පිරිවැයක් නැහැ. අපිට ගබඩාවක් අවශ්‍ය නැහැ. ලොකු වාසියක් ඒක. ගබඩා ඉදි කරන්න, ගබඩා නඩත්තු කරන්න, ගබඩා සේවකින්ට පඩි ගෙවන්න, ගබඩාව ආරක්ෂා කරන මුරකරුවටුත් ගෙවන්න ඒ ප්‍රශ්න මුකුත් නැහැ. තේරුණානේ? එතකොට අමුද්‍රව්‍ය හා නිමිද්‍රව්‍ය කියන දෙකම තොග ශූන්‍ය ලෙස තොග තියාගන්නේ අපි ශූන්‍ය පවත්වා ගනිමින් ගබඩා පිරිවැය අවම කර ගැනීමට උපයෝග කරගන්න පාලන ක්‍රමයක් නැත්නම් ශිල්පී ක්‍රමයක් වශයෙන් මේක අපිට විස්තර කරන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැයෙහි සැලකිය යුතු කොටසක් ඇතුළත් වන්නේ ගබඩා පිරිවැය වන බැවින් දන්න. නිෂ්පාදන පිරිවැය තුල සැලකිය යුතු කොටසක් අන්තර්ගත වෙන්නේ ගබඩා පිරිවැයයි. බැවින්ද අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩද ගබඩා කිරීමක් සිදු නොවන බැවින් ගබඩා පිරිවැය අවම කරමින් ජිට් ක්‍රමයේ ක්‍රියාත්මක වේ. මොකද නිෂ්පාදන ආයතනයක භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය ප්‍රොඩක්ෂන් කොස්ට් එක ගත්තම නිෂ්පාදන පිරිවැයෙන් සෑහෙන ප්‍රමාණයක් සාමාන්‍ය 40ක් විතරම නියෝජනය කරන්නේ ගබඩා පිරිවැය. එහෙනම් ගබඩා පිරිවැය අපි අයින් කරගන්න ජිට් එකේදී. ජිට් එකේදී අපි ගබඩා කරන්නේ නැහැ. ගබඩා මේන්ටනන්ස් නැහැ. ගබඩා සේවකයට වැටුප් නැහැ. ගබඩා කළමනාකරනට වැටුප් නැහැ. තේරුණාද? මුරකරු වැටුප් නැහැ. මුකුත් නැහැ. ඒ නිසා එහෙනම්
නිෂ්පාදන පිරිවැය 100ක් නම් ඕකෙන් 40ක් මයින් කරලා 100 පිරිවැය 60 දක්වා අඩු කරගන්න පුළුවන්. මොකක්ද ඒකේ වාසිය? තරඟකරුවන්ට වඩා 40ක් අයින් කරගෙන 60ට අඩු කරගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කම ලැබෙනවා තරඟකරුවන්ට සාපේක්ෂව අඩු මිලකට භාණ්ඩ සපයන්න. අඩු මිලකට භාණ්ඩ සපයන්න. අඩු මිලකට භාණ්ඩ සපයනකොට මොකද වෙන්නේ? අපේ ඉල්ලුම වැඩි වෙනවා, විකුණුම් ශාලාව වර්ධනය වෙනවා. තේරුණානේ? ඒ නිසා නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමේ උපාය මාර්ගයක්. නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමේ ශිල්පීය ක්‍රමයක් වශයෙන් ජිට් ක්‍රමය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ජිට් ක්‍රමේ වාසි. මේ ක්‍රමේ වාසි තියෙනවා. අවාසි නැතුව නොවේ. මොනවද වාසි? වාසි තමයි පළවෙනි එක. පළවෙනි එක තමයි ගබඩා ඉදි කරන්න ඕනේ. ගබඩා ඉදි කිරීමේ ප්‍රාග්ධන වියදම් හා ගබඩා නඩත්තු කිරීමේ අයබාර වියදම් නැහැ. දැන් ගබඩා ඉදි කිරීම ප්‍රාග්ධන වියදම් එක හැමදාම දරන්නේ නැහැනේ. තේරෙනවද? ඒකේ ප්‍රතිඵල දිගු කාලීනව ලැබෙනවා. දිගු කාලීනව ප්‍රතිඵල ලැබෙන නිතර නිතර නොකරන වියදමක් නම් අපි දන්නවා ප්‍රාග්ධන වියදමක්. කෙටි කාලීනව ප්‍රතිඵල ලැබෙන නිතර කරන්න ඕන වියදමක් නම් අයබාර වියදම්. එහෙනම් ගබඩා ඉදි කරන්න යන්නේ ප්‍රාග්ධන වියදම්. ගබඩා පවත්වගෙන යන පොඩි පොඩි රිපෙයාර්ස් කරන්න වෙනවා. ඒවා අයබාර වියදම්. නැත්නම් නඩත්තු වියදම්. ඒ නඩත්තු වියදම් දෙකම නැහැ. එහෙනම් පළවෙනි එක තමයි ගබඩා ඉදි කිරීමේ ගබඩා ඉදි කිරීමේ ප්‍රාග්ධන පිරිවැය ඉතිරි වේ. ඒ පළවෙනි වාසිය. දෙවෙනි වාසිය තමයි ගබඩා නඩත්තු පිරිවැය. ඒකත් ඕනේ. ඒකත් ඉතිරි වෙනවා. නඩත්තු පිරිවැය ඉතිරි වේ. තුන්වෙනි එක. දැන් ගබඩාවක් නැහැ කියන්නේ අපි තොග රඳව ගන්නේ නැහැනේ. එහෙනම් තොග රඳවා ගැනීම විදුමුත් නැහැ. මොකද තොග රඳවා ගැනීම හෙවත් තොග පවත්වාගෙන යාමේ වියදමත් අපිට ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි එක තමයි තොග රඳවා ගැනීමේ පිරිවැය අවම වේ. තොග රඳවා ගැනීම පිරිවැය අවම වේ. ඊළඟට මේ ක්‍රමයේදී අපිට පුළුවන්කම ලැබෙනවා ඉක්මනින් සර්විස් එක දෙන්න. සමහරට අපිට අපේම ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එකක් අපේම වාහන පද්ධතියක් මගින් භාණ්ඩ ගෙන්වන්න ගියාම විවිධ ප්‍රශ්න. වාහනේ කැඩුනා කියයි, තෙල් නැති වුණා කියයි, තේරුණාද? වර්ෂාවට අහු වුණා කියයි, ගම් වතුර අහු වුණා කියයි. ඒ නිසා අපිට සමහර කලට වේලාවට දැන් නිෂ්පාදනයට උදාගන්න අමුද්‍රව්‍ය නම් කලට වේලාවට නිෂ්පාදන අංශයට අමුද්‍රව්‍ය සපයන්න බැරි වෙන්න පුළුවන්. කලට වේලාවට ගනුදෙනු කරුවන්ට විකුණු භාණ්ඩ සපයන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේකේ දැන් ඒ ප්‍රශ්න නැහැ. අපි නිමි භාණ්ඩ මිලදී අරගෙන බෙදා හරින නියෝජිතයොත් එක්ක ඇග්‍රීමන්ට් ගහගත්ත නිසා කෙලින්ම ඒගොල්ලෝ ඇවිල්ලා ඒ වෙලාවට භාණ්ඩ අරගෙන යනවා. ඒකම අපේ වෙලාවට එන අපේ ගනුදෙනු කරුවන් අතර භාණ්ඩ පත් කරන්න පුළුවන්. අනෙක් අතට අපිට කෙලින්ම නිෂ්පාදන ක්‍රියාවලියට හරියටම අප් ටු ඩේට් කියලා අපි කියන්නේ අප් ටු ඩේට් අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න පුළුවන්. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියත් මොකද වෙන්නේ? කාර්යක්ෂම වෙනවා. එහෙනම් ඊළඟ එක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි වීම. ඒකම භාණ්ඩ නිෂ්පාදනය කළ සැනින් වෙළඳපොළට යන නිසා නිමි භාණ්ඩ නැවුම් ආකාරයෙන්ම වෙළඳපොළට යවලා වෙළඳපොළ ඉහළින්ම තෘප්තිමත් කරන්න පුළුවන්. අපි කවුරුත් කැමති අලුතෙන්ම භාණ්ඩයක් එන එකට. මොකද නැත්තම් වෙන්නේ අපේ ගබඩාවල සමහරට භාණ්ඩ මාස ගණන්
පරණ වෙනවා. දැන් ඔබ දකිනවනේ සමහර විට සරල උදාහරණ. දැන් ওই කිරි පැට් වගේ තියෙන කිරි පැකට් ඒවා එනවා සමහරට අද එන්නේ ඊ හදපුවා. ඔයක ඇස්සේ තියෙන බැරිද සති දෙක තුනකට කලින් එකක් තිබෙන්න පුළුවන්. අර ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ලාස්ට් ඉන් ෆස්ට් අවුට් එක පැටලිලා එන්න පුළුවන්. තේරුණාද? නමුත් මේක එහෙම වෙන්නෙම නැහැ. යන්නේ කෙලින්ම නිපදවුසනින් යනවා. එහෙනම් නිමි බහඬ නැවුම් ආකාරයෙන් වෙළඳ පොළට ලබා දීම තුලින් වෙළඳ පොළ ඉහළින්ම තෘප්තිමත් කළ හැකි වීම. තේරුණානේ? ඔයගේ එහෙනම් නිෂ්පාදනය කළ වහාම මාකට් එකට ගෙනන්න පුළුවන් නිසා යල්පැනීම් වගේ අලාභ හානි වෙන්නේ නැහැ. තේරුණාද? යල්පැනීම් නැෂ්‍ය වීම හානි අනිවාර්යම ජිත් ක්‍රමේ නැහැ. ඒකත් ප්‍රධානම වාසිය. තොග යල්පැනීම් හා නැෂ්‍ය වීම අලාභ බැහැර වේ. දැන් ජිත් ක්‍රමේ මේ වගේ වාසි තිබුණා වුණත් අවාසිත් නැද්ද තියෙනවා. වාසි වගේම අවාසිත් භාගයට අහන්න පුළුවන්. නෙවෙයි අහලා තිබුණා. එකම කාසි දෙපැත්තක් තියෙනවන්නේ. වාසි වගේම අවාසිත් තියෙනවා. එහෙනම් අපි බලමු අවාසි කියලා. ජිත් ක්‍රමේ අවාසි මොනවද? වාසි වගේම අවාසිත් තියෙනවා. පළවෙනි එක තමයි අපට වට්ටම් වාසි හිමි වෙනවා. මොකද ජිත් ක්‍රමේදී වෙන්නේ අපි අවශ්‍ය වෙලාවට ඕඩර් කරලා ගෙන්න ගත්තා. විශාල තොග කරන්නේ බල්ක් බයින් සිස්ටම් එක නැහැ. කුඩා තොගනේ ගන්න. ඒ නිසා ලොකු වට්ටම් හිමි වෙන්නේ නැහැ. නමුත් ජිත් ක්‍රමේ නොතිබුණා නම් අපි කල්යතු විශාල තොග ඇනුම් කරලා ගන්නවා එකවර රැස් කර ගන්නවා වට්ටම් වාසි ලැබෙනවා. එහෙනම් පළවෙනි වාසිය තමයි ඉහළ වට්ටම් අවාසි නොමැති වීම. ඉහළ වට්ටම් අවාසිද වාසිද එන්න ඕනේ. ඉහළ වට්ටම් වාසිනේ දෙන්න ඕනේ. ඔව් වාසිනේ. ඉහළ වට්ටම් වාසිනේ. ඉහළ වට්ටම් වාසි අහිමි වේ. ඒක පැහැදිලිවම තියෙනවා. ඊළඟ අවාසිය තමයි හදිසි අවස්ථාවලට මුහුණ දීමට ආරක්ෂණ තොග එහෙම නැහැ මේක. දැන් සාමාන්‍ය ක්‍රමයේදී අපට ආරක්ෂණ තොගයක් මේන්ටේන් වෙනවනේ. හදිසි තොග අවශ්‍යතාවට මුහුණ දෙන්න පුළුවන්. මේකේ ඒ හැකියාව නැහැ. එහෙනම් දෙවෙනි එක තමයි හදිසි තොග අවශ්‍යතා සඳහා මුහුණ දීමට ආරක්ෂණ තොග නොමැති වීම. තේරුණාද? ඊළඟ අවාසිය මොකද්ද? දැන් අපි වෙළඳ පොලේ තොග හිඟ වුණත් කමන්නේ අපි කලින් මුල් ක්‍රමේදී මැනුවල් ක්‍රමේදී අපි
ලොකු බෆර් ස්ටොක් එකක් තියාගන්න ඕන රැස් කරගන්න ඕනේ. අපිට ඒක ගැටලුවක් නැහැ. දැන් මේ ක්‍රමේදී අනිවාර්යෙන් වෙළඳ පොලේ තොග හිඟ වුණොත් දුලබ වුණොත් එහෙම මොකද වෙන්නේ? අපිට තොග මිලදී ගන්න ක්‍රමයක් නැහැ. අනිවාර්යයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය, මෙහෙයුම් ක්‍රියාවලිය ඇනහිටීමට ලක් වෙනවාමයි. එහෙනම් තුන්වෙනි එක තමයි වෙළඳ පොලේ තොග නැත්නම් ද්‍රව්‍ය ඌනතා ඇති විට නිෂ්පාදන කටයුතු අඩාල වේ. නිෂ්පාදන කටයුතු අනිවාර්යයෙන්ම අඩාල වෙනවා. තේරුණාද? මොකද හේතුව අපි තොග රැස් කරගෙන නැහැ. බෆර් ස්ටොක් එකක් නැහැ. එහෙනම් වෙළඳ පොලේ නැත්තම් අපිටත් නැහැ. මොකද අපි වෙළඳ පොලෙන් අරගෙන නිෂ්පාදනයේට ඒ අවස්ථාවෙම යෙදුම් වශයෙන් ආදේශ කරනවානේ. එහෙනම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන කටයුතු මෙතනදී මොකද වෙන්නේ? අඩාල කරගන්නම වෙනවා. තේරුණානේ? ඊළඟට ඔය වගේ වාසි වගේම අවාසිත් මේ දෙකේම තියෙනවා. නමුත් සාපේක්ෂව ජිට් ක්‍රමේ වාසි වැඩි. පැහැදිලිනේ? එතකොට දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයනුත් වැදගත්ම කොටසක් කතා කරා විශේෂයෙන්ම තොග පාලන ශිල්ප ක්‍රම විභාගයට නිරන්තරයෙන්ම ප්‍රශ්න යොමු වෙනවා. මතකනේ අපි ඒකෙදි කතා කරා ටූබින් සිස්ටම් එක. සාමාන්‍යයෙන් මිල අඩු ඒ වගේම නිතර භාවිතාවන භාණ්ඩ වලට විශාල සහ කුඩා භාජන දෙකක් අරගෙන භාණ්ඩ අසුරලා පළමුව විශාල භාජනයේ භාණ්ඩ පාවිච්චි කරලා ඒ අවසන් වුණාම නැවත ඇනවුමක් කරලා ඒ ලැබෙනකන් කුඩා භාණ්ඩේ ද්‍රව්‍ය පාවිච්චි කරනවා. තොග ලැබුණම නැවත දෙකම පුරවලා පෙර ක්‍රියාවම අනුගමනය කරනවා කියලා කිව්වා. බොහොම සරල ශිල්පීය ක්‍රමයක්. ඊට පස්සේ අපි කිව්වා පරිගණක වැඩසටහන් ක්‍රමය. ඒ කියන්නේ තොග ලැබීම සහ නිකුත් කිරීම ඒ ෂණයෙන් වාර්තා කිරීමට පරිගණක වැඩසටහන් යොදා ගැනීමේ ක්‍රමය. පැතුරුම්පත් පැකේජ වැනි පරිගණක මෘදුකාංග හදලා තියෙනවා. ලැබුණුවාම පරිගණකයෙන් ඒ දත්ත වාර්තා කරනවා. නිකුත් කළ වහමත් වාර්තා කරනවා. එහෙනම් ඕනම මොහොතක ෂණයෙන් අපිට බැලන්ස් එක නැත්තම් ඉතුරු ශේෂය බලා ගන්නත් පුළුවන් ක්‍රමය. මිනිස්ත්‍රමයෙන් කරනවට වඩා ඉක්මන් කියලා කිව්වා. වඩා නිවැරදි කියලා කිව්වනේ. ඒ වගේම තොග වංචා වගේ දේවල් කරන්න ඉතාම අපහසු කියලා කිව්වා. මොකද මුරපද පාස්වර්ඩ් එහෙම පාවිච්චි කරනවානේ. ඒ මුරපදයක් නැත්නම් අගුල් පදයක් තියෙන නිසා කම්පියුටරේ මම නම් ඒ ස්ටොක් ඉන්වෙන්ටරි රිපෝට් සිස්ටම් එක මේන්ටේන් කරන්නේ මම නැතුව වෙන කාටවත් විස්තර ගන්න බෑ. තේරුණාද? ඒකම අපි කො ජිට් ක්‍රමය ගැන කිව්වා. ලෝකේ ගොඩක්ම ව්‍යාප්ත වූ ක්‍රමයක් just in time. ඒ කියන්නේ නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් අවශ්‍ය අවස්ථාවෙම ගෙන්නගෙන නිෂ්පාදන ක්‍රියාවලට කෙලින්ම ආදේශ කරනවා. ගබඩා කරන්නේ නැහැ. ඒ වගේම නිපදවන නිමෙමුම් කෙලින්ම වෙළඳපොළට අරන් යනවා. ඒ මොහොතේම ගබඩා කිරීමකුත් තොරව. ඒක තමයි ජිට් ක්‍රමය කියන්නේ. අපි ඒකේ වාසි අවාසි දෙකම කිව්වා. ඒක ප්‍රධාන වාසිය තමයි ගබඩා ඉදි කරන්න අවශ්‍ය නැහැ. ගබඩා නඩත්තු වියදම් නැහැ. තොග පවත්වාගෙන යාමේ වියදම් නැහැ. තොග යල්පෙනීම අනවශ්‍ය වීම නැහැ. ප්‍රධානම වාසිය. අවාසිත් තියෙනවා ඉතින්. මොකද අපි විශාල තොග වශයෙන් මිලදී ගන්නේ නැහැ. ඒ නිසා විශාල තොග මිලදී ගන්නකොට ලැබෙන වට්ටම් වාසි මේක ලැබෙන්නේ නැහැ. හදිසි තොග අවශ්‍යතා සඳහා නැත්නම් හදිසි ඉල්ලුමේ වර්ධනයක් ඇති වෙනවා. අපිට හදිසි තොග අවශ්‍ය වෙනවා ඉල්ලුමට මුහුණ දෙන්න. අන්න ඒ වගේ අවස්ථා අපෙන් ගිලීලා නැත්නම් මගහැරලා යනවා. ඒ වගේ අවාසිත් තියෙනවා. තේරුණානේ? ඊට අමතරව අපි කතා කරා තොග වාර්තා ක්‍රමය. ඒ කියන්නේ තොග මිලදී ගන්න මොහොතේම රාක්කපත්ත නැත්නම් බින්පත්ත යොදාගෙන වාර්තා කරන ක්‍රමය. පරිගණක වැඩසටහන් ක්‍රමයේම තමයි. එකම දේ මේක මැනුවල් යන්නේ. ඒ කියන්නේ තොග ලැබුණම බින්පතේ ලැබීම් වලට දාලා ශේෂය එකතු කරනවා. නිකුත් කරාම නිකුත් කිරීම තීරුවේ දාලා ශේෂයෙන් අඩු කරනවා. එහෙනම් ඕනම මොහොතක ඒකෙත් ඒ බින් කාඩ් එකේ රාක්කපත්‍රයේ තියෙන බැලන්ස් එක භෞතිකව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ බින් කාඩ් එක තොග රඳව ඇති රාක්කවලම අකණ්ඩව මේන්ටේන් කරනවා. ඔය වගේ කිව්වා. ඊට අමතරව අපි තවත් වැදගත් දෙයක් ඔය ජපානයේ හඳුන්වලා දීපු ABC විශ්ලේෂණ ක්‍රමය. ABC ඇනලයිසිස් ක්‍රමය. ඒ කියන්නේ තොගවල වටිනාකමයි තොග ගබඩා කරන්න රැස් කරන්න අවශ්‍ය ඉඩකඩයි කියන සාධක දෙක මත ABC කියලා තොග වර්ග කරනවා. හරිද?
වටිනාකම වැඩි නැත්නම් මිල අධික අඩු ඉඩක් අවශ්‍ය තොග නම් ඒ කාණ්ඩයට දානවා. මිල වැඩි නමුත් ඉඩකඩ අඩුයි. ඒ කියන්නේ භාණ්ඩ ටිකයි තියෙන්නේ. නැත්නම් භාණ්ඩ වල ප්‍රමාණය කුඩයි භාණ්ඩ ටිකයි තියෙන්නේ. ඒක ඒ කාණ්ඩයට දානවා. ඒ වගේ මිල අඩු ඒ වගේම වැඩි ඉඩකඩක් ඇති. මිල අඩුයි හැබැයි විශාල ඉඩකඩක් ඕන. එහෙනම් භාණ්ඩ වර්ග රාශියක් ඇති. නැත්නම් තියෙන භාණ්ඩ වල ප්‍රමාණය සයිස් එක ලොකු ඇති. ඒකට වෙනම දානවා C. අනික මධ්‍යස්ථ වටිනාකම මධ්‍යස්ථ ඉඩ නම් දානවා මොකද්ද B සංකේතය. දාලා ABC කියන සංකේත තුනෙන් හඳුන්වා දෙන භාණ්ඩ වර්ග තුනට වෙන් වූ අවධානයක් සහ වෙන් වූ පාලන ශිල්ප ක්‍රම අනුගමනය කරලා තොග පවත්වාගෙන යනවා. ඔන්න වගේ අපි ප්‍රධාන ශිල්පීය ක්‍රම කීපයක් කතා කරා. අපි ඊළඟ පරිච්ඡේදයෙන් මෙහෙයුම් කළමනාකරණයට අදාළ තොග සම්බන්ධ පිරිවැය ඒකකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා.